ඕගොල්ලන්ට ටියුට් එක හම්බ වුණාද මේ සතියට අදාළ එක මූල්‍ය වෙළඳපොළ කියන එකට අදාළව ඒ ටියුට් එක හම්බුණාද ටියුට් එකයි ප්‍රසන්ටේෂන් එකයි PDF හම්බ වුණාද මට මැසේජ් එකක් දාන්න මං හිතනවා හම්බෙන්න ඇති කියලා හරි right right good right එතකොට අපි ගිය සතියේ ටියුට් එකේ කතා කරා අපි ටියුට් එකට යන් අපි ගිය සතියේ කතා කරා කොහොමද මොකක්ද ආයෝජන බැංකුකරණේ ඒක විශේෂයෙන්ම වෙනස් වෙන්නේ සාමාන්‍ය බැංකුකරණයෙන් වෙනස් වෙන්නේ කොහොමද කියන කාරණේ කතා කරා ඊට පස්සේ අපි කතා කරා මොනවද මූලික සේවාවන් එතකොට අපි සේවාවන් කොහොමද මේ වාණිජ බැංකුකරණයත් එක්ක වෙනස් වෙන්නේ ඊට අමතරව ආයෝජන බැංකුකරණ මූලික සේවාවන් එතකොට තැන්පතු බාර ගැනීම ගැන මං කිව්වා විශේෂයෙන් ඒ වගේ ඒගොල්ලන්ගේ දෙන මූලික සේවාවන් හිමිකම් ණය නිකුතු කළමනාකරණය උපදේශන සේවාවන් කළමනාකරණ ආයෝජන කළමනාකරණය සහ අරමුදල් කළමනාකරණය ගැන කතා කරා ඒකක බාර ඒ ටික ගැන කෙටි හැඳින්වීමක් කරා ඒ වගේම කිව්වා මේක තමයි අපිට සාමාන්‍යයෙන් මේ සිලබස් ඒරියා එකට කවර් වෙන ප්‍රමාණය තමයි මේ සේවාවන් වලින් කියවෙන්නේ. ඊට පස්සේ ණය සම්මේලනය අනිත් ලොකු පාඩම තමයි ඒකාබද්ධ කිරීම සහ අත්පත් කර ගැනීම සේවා සහ ඒකට අදාළ වෙන උපදේශන සේවාවන් කියලා. ඊට අමතරව අපිට තියෙන ලොකුම පාඩම වෙන්නේ සංවිධානාත්මක මූල්‍ය උපකරණ නැත්නම් structured securities කියන එක. ඒ කියන්නේ ව්‍යුහගත මූල්‍ය උපකරණ ඒකේ මූලික දේවල් දෙකක් තියෙනවා. එකක් සුරකුම් කරණය securitization කියලා කියනවා. අනිත් එක derivative securities ව්‍යුත්පන්න සුරකුම් කියන කොටස. එතකොට ඒ කොටසයි ඒකාබද්ධ කිරීම සහ අත්පත් කර ගැනීම කියන එක තමයි ටිකක් මේ සිලබස් එකේ ඒරියා එක වැඩි පාඩම් හැටියට තියෙනවා. ඊට අමතරව ප්‍රාරක්ෂණ සේවා ගැනත් අපි කතා කරා. ඊට පස්සේ මමත් කිව්ව පොඩි අසයින්මන්ට් එකක් ඔයාලට කොහොමද ලංකාවේ ආයෝජන බැංකු ක්‍රියාත්මක වෙන්නේ ඒගොල්ලන්ගේ සේවාවන් ගැන ඒ සයිට්ස් වලින් ඔයගොල්ලන්ට කරුණු පොඩ්ඩක් බලන්න පුළුවන්. ඒත් එක්ක ඉතිහාසය ගැන අපි කතා කරා. කොහොමද ඒ කාලවල වල ඒ පනත් ආවේ කියලා අපි ඒ මූලික පනත් දෙකක් ගැන ඊට පස්සේ කතා කරා. ඊට පස්සේ ඒකට මූලික හේතු වෙච්ච conflict of interest කියන එක ගැන අපි පොඩි හැඳින්වීමක් ගිය සතියේ කරා. ඊට පස්සේ ලෝක මූල්‍ය අර්බුදය ගැන මම පොඩි සඳහනක් කරා. ඒක ඇත්තටම විභාග ප්‍රශ්න විදිහට 2014-15 වගේ කාලේ ටිකක් ඒක ඒ පැත්තෙන් ප්‍රශ්න කිහිපයක් ඇහුවා. ඊට පස්සේ නම් ගිය අවුරුදු 3ක විතර කාලයකට 3ක 4ක නම් ප්‍රශ්න ඇවිල්ලා තිබ්බේ නෑ. ඒ වුණා මේකේ වැදගත්කම මම කිව්වා මූල්‍ය අර්බුදයට ගොඩක්ම හේතු උනේ
ආයෝජන බැංකු සහ ඒකට අදාළ වෙච්ච සේවාවන් වලින් තමා ගොඩක්ම මේ මූල්‍ය අර්බුදය ඇතිවෙන්න මේ මූලික උනේ කියලා විශේෂයෙන්ම සුරකුම් කරන එක. කියන්නේ සිකියුරිටයිසේෂන් කියන ප්‍රොඩක්ට් එක තමා ගොඩක්ම ඒක හේතු උනේ කියලා. ඊට පස්සේ මේ බෝඩ් එක අපි කිව්වා මේක මේ টপ ඉන්වෙස්ට්මන්ට් බැංක් එකක්. ඒ කියන්නේ ඇමරිකානු ඉතිහාසයේ ලොකුම ආයතන කඩා වැටීම නැත්නම් බැංක්‍රප්සි එක විදිහට තමා මේක හඳුන්වන්නේ. ඔයගොල්ලන්ට පොඩ්ඩක් Google search කරොත් ඒක ගැන තව in detail තොරතුරු ගන්න පුළුවන්. ඒක ජෙනරල් නොලෙජ් එකට මේකට ගොඩක්ම අදාළ වෙන්නේ නැහැ. ඊට පස්සේ මම කතා කරා කොහොමද මූලික සහ මූලික නොවන වෙළඳපොළ නැත්නම් උකස් වෙළඳපොළ උකස් සම්බන්ධයෙන් නම් ඒ උකස් වෙළඳපොළට මූලික සහ මූලික නොවන නැත්නම් ප්‍රයිම් මාකට් සහ සබ් ප්‍රයිම් මෝගේජ් මාකට් කියන ඒ වෙළඳපොළවල් දෙක ගැන මම කිව්වා කොහොමද ඒක වෙනස් වෙන්නේ කියලා. ඒතකොට එන්නේ ඒක තමයි ඉස්සල්ලාම හේතු කාරණා උනේ. දැන් සරල උදාහරණයකින් ගත්තොත් ණය වෙළඳපොළක් කඩා වැටෙන්නේ ණය වෙළඳපොළක යම් කිසි කඩා වැටීමක් වෙනවා නම් වෙන්නේ ඔන්න ඔය මූලික නොවන ගනුදෙනු කරුවන් තමයි ඉස්සල්ලාම ගොඩක්ම පැහැර හැරීම් වලට ගොඩක්ම හේතු වෙන්නේ. එතකොට ඒගොල්ලන් තමයි ඒක මේ වෙන්නේ. ඊට පස්සේ ඒ කඩා වැටීම යනවා මූලික වෙළඳපොළ දක්වා. එතකොට එහෙම තමයි කඩා වැටීමක් වෙන්නේ. එතකොට තව තියෙනවා මේකේ බැංක් රන් shopping run කියලා. ඒ කියන්නේ අර බැංක් රන් අවුට් වෙනවා. ඒ කියන්නේ කඩා වැටීමක් සයින් එකක් මොනවා හරි මේ තොරතුරක් මාකට් එකට ගියාම මොකද ATM වල ගොඩක්ම පෝලිං වෙලා ගොඩක්ම කෑෂ් රන් අවුට් එකක් කියන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩාක් බැංකුවේ තියෙන සල්ලි එළියට ඇදෙනවා. ඒකත් එතකොට හේතු වෙනවා බැංකු පද්ධතියේ ආපහු කඩා වැටීමකට. ඉතින් ඒක තමයි මේ 2008-9 ලෝක මූල්‍ය අර්බුදයත් පටන් ගැනීම එතන 2004-5 වගේ ඉඳලා ප්‍රොපර්ටි මාකට් එක මං කිව්වා ඒක මෝගේජ් මාකට් එක ගොඩාක් ඉහළට ගියා. ඒත් එක්කම ප්‍රොපර්ටි මාකට් එකත් ගියා. ඒ කියන්නේ මේ රියල් ස්ටේට් නැත්නම් ඉඩ කඩම් වලට තිබ්බ දේපල වලට තිබ්බ මාකට් එක ගොඩාක් උඩට ගියා. ඊට පස්සේ තමයි මේ මූලික නොවන ගනුදෙනු කරුවන් මේක පැහැර හැරීම කරන්න උනේ. මොකද ඒගොල්ලන්ට කොහොමද ගෙවෙන්න කැපැසිටි එකක් නැහැ. ඒගොල්ලන්ට මේ ගෙවීමේ හැකියාවක් කොහොමද තිබ්බේ නැති අයට තමයි ඒ ෆැසිලිටි එක නැත්නම් ඒ මේ ලෝන් එක උකස් ණය ලබා දුන්නේ. එතකොට ඒකෙන් තමයි කඩා වැටීම ආරම්භ වුණේ. එතකොට මොකද වෙන්නේ? ඒ උකස් වෙළඳපොළට ගොඩාක් ප්‍රොපර්ටි මාකට් එකට එනවා. මම මේක හරියටම කියනවා මේ සිකියුරිටයිසේෂන් එකේදී. මොකද සිකියුරිටයිසේෂන් එකේදී තමයි මේකේ හරිම මේ process එක නැත්තම් ඒක හරියටම ඒක ක්‍රියා වෙච්ච විදිහ දක්වන්න පුළුවන්. මොකද ඒකේ සිකියුරිටයිසේෂන් එක කියන්නේ ඔය ඔක්කොම උකස් කරයන් එකට එකතු කරලා ඒක වෙනම ෆයිනෑන්ෂල් ප්‍රොඩක්ට් එකක් විදිහට වෙළඳපොළට එන එක. එතකොට මම ඒ කොටසේදී ඒක පැහැදිලිව විස්තර කරන්නම්. ඊට පස්සේ දුර්වල ප්‍රාරක්ෂණ භාවිතයන් ගැන මම කිව්වා. හරියටම ඒ අන්ඩර්රයිටිං කියන ඒ ක්‍රම හරියට භාවිතා කරලා නැහැ. ඊට පස්සේ අතිසංකීර්ණ මූල්‍ය උපකරණ මම ඒක කියන්නම් ඩෙරිවටිව් සිකියුරිටිස් වලදී ගොඩාක් සංකීර්ණ වෙලා තියෙනවා මේ පහුගිය අවුරුදු 20 30 දී මූල්‍ය උපකරණ. එතකොට ඒවත් එක්කත් ඒ කඩාවැටීමට හේතු වෙලා තියෙනවා. මොකද ඒ මූල්‍ය උපකරණ මිලදී ගන්න අය හරි දැනුමක් නැතුව තමයි ඒ වගේ ආයෝජනය කරන්නේ. දැන් උදාහරණයකට ගත්තොත් කොටස් වෙළඳපොලේ ආයෝජනය කරනවා. ඒක ගොඩක් දෙනා දැනුවත්ව කරන්නේ නැත්නම් නොදැනුවත්වම සමහර අය කරනවා. මේ හරි හොඳ කාලයක් දැන් ආයෝජනය කරන්න කියලා ගොඩාක් ලොකු ප්‍රයිසස් වලට ලොකු හයි ප්‍රයිසස් වලට කොටස් මිලදී ගැනීම කරනවා. එතකොට ඒක මූල්‍ය උපකරණ ඒ ආයෝජනය ගැන දන්නේ නැතුව ඒ මාර්ගය දන්නවා නමින් නමුත් ඒක ඇනලයිස් කරලා නැහැ, විශ්ලේෂණයක් කරලා නැහැ. එතකොට ඒ වෙලාවේදී ආපහු මාකට් එක කඩා වැටුනාම අන්න එතකොට ඒගොල්ලන් ගොඩක්
losses වලට මූණ දෙනවා. right අනිත් එක තමයි නියාමනයන් නීති ක්‍රියාත්මක නොවීම. ඒක ලංකාවේ වගේ ගත්තොත් stock exchange එක securities and exchange commission සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව යටතේ ඒ නීති ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඇමරිකාවේ වෙච්ච තත්ත්වයන් වලදී ඒවා හරියට ක්‍රියාත්මක උනේ නැහැ. right ඒ surveillance හරියට මේ වුණේ නැහැ. ඒතර මම මේකේ කියලා තියෙන්නේ මේ ඒ සිද්ධිය අන්තිම අවසානයේදී මේ මෙරිල් ලින්ච් කියන්නේ ආයෝජන බැංකුවක් ඒක බැංක් ඔෆ් ඇමරිකා කියන බැංකුව අත්පත් කර ගැනීම සිදු කරගත්තා. බැංක් ඔෆ් ඇමරිකා මෙරිල් ලින්ච් එක්ක සම්බන්ධ වුණා. නැත්නම් ඒක අත්පත් කරගත්තා. හරි අඩු මුදලකට තමයි ඒක ගත්ත කියලා කියන්නේ. කියන්නේ 2 බිලියන් US ඩොලර්ස් වගේ මිලකට ඒ කියන්නේ මුළු සම්පූර්ණ බැංකුව ඒගොල්ලන්ගේ වත්කම් වගකීම් ඔක්කොම මිලදී ගත්ත මෙරිල් ලින්ච් කියන ආයෝජන බැංකුවේ. ඒ වගේම JP Morgan Chase Bear Stearns කියන ආයෝජන බැංකුව ගත්තා. ඒකත් හොඳ විශාල දැන් මේ මෙරිල් ලින්ච් Bear Stearns කියන දෙකම සාමාන්‍ය top 10 top 20 investment banks වල හිටපු බැංකු. ඒකින්ද මේගොල්ලන් ඊට වඩා ගොඩාක් වටිනාකම් තියෙන බැංකු ඒත් ඒගොල්ලන් සුළු ගණන් වලට අරන් තියෙන්නේ. මේක Bear Stearns කියන එකේ ඩොලර් 2කට තමා කොටසක් මිලදී අරන් තියෙන්නේ Morgan Chase JP Morgan Chase. ඒක තමයි biggest investment bank එක ලෝකේ දැනටත්. ඒතර ඒගොල්ලන් ඒක මේ මිලදී ගත්තේ ඩොලර් 2කට කියලා කියන්නේ කොටසක මිල. මේක 2 බිලියන් US ඩොලර්ස් වලට මිලදී අරගෙන තියෙනවා. ඔයගොල්ලන්ට net එකේ වුණත් මේකේ තව විස්තර කොහොමද කරේ ඒ විස්තර ගොඩක් තියෙනවා. ඔයගොල්ලන්ට ඒක බලන්න පුළුවන්. කොහොමත් තාම වටිනා කියන්නේ ගොඩාක් values තියෙන ආයෝජන බැංකුව අන්තිමට ගොඩාක් අඩු මිලකට අනිත් සමාගම් වලට විකුණුණා. මේගොල්ලන්ට මේ දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ මොකද ලිමන් බ්‍රදර්ස් කවුරුවත් ඇක්වයර් කරෙත් නැත්තේ නැත්තම් අරක මේ බේල් අවුට් කරේ නැත්තේ. ඒ කියන්නේ ගොඩ ගත්තේ නැත්තේයි රජය මැදිහත් වෙලා මේගොල්ලන් රිජෙක්ට් කරලා තියෙනවා රජයෙන් දෙන ඒ බේල් අවුට් පැකේජ් එක. නැත්තම් අර ගලවා ගැනීමේ ඒගොල්ලන්ගේ ලොකු අරමුදල බිලියන 750ක් විතර රජයේ ඒ කියන්නේ US ෆෙඩරල් එකෙන් පම්ප් කරලා තියෙනවා සල්ලි වලින් මේ ක්‍රයිසිස් එකෙන් උඩට එන්න. ඒ බේල් අවුට් මේවා එක ලිමන් බ්‍රදර්ස් රිජෙක්ට් කරලා ඒගොල්ලන් ක්ලෝස් ඩවුන් කරලා තියෙනවා. ඒගොල්ලන් අර ඒ ගොඩක් විශාලත්වයෙන් වැඩි සහ ඒගොල්ලන්ගේ ඒ අර කැමති නෑ බේල් අවුට් එකකින් ආපහු මේ වෙන්න කියලා තමයි කියන්නේ. right ඊට පස්සේ ඔය 2008-9 වෙච්ච දේ එතකොට එන්න ඒ වගේ සිද්ධියක් වුණාම ඕනෑම රටක වෙන දේ තමයි නීති රීති ආපහු ටයිට් කරනවා. නැත්තම් ගොඩාක් තද නීති රීති ආපහු මාකට් එකට වෙළඳපොළට සමාජයට ගේනවා. ඒ වගේ ලොකු හානියක් වෙච්ච ගම. ඒතකොට එන්නේ ගෙනාපු ඒවා කීපයක් තමයි මේ Walker rule, Dodd-Frank මේ Wall Street Reforms ඒ කියන්නේ Dodd-Frank නීතිය කියන එක. right එතකොට ඒ ටික ඒවා ඒ නීති රීති ඊට පස්සේ අරන් ඇවිල්ලා තියෙනවා. දැන් Walker rule එකේදී තහනම් කරලා තියෙන තම ගිණුම් මත සුරකුම් වෙළඳාම කියන එක. මේකත් අපේ සිලබස් එකේ තියෙන අන්තිම පාඩම ඇත්තටම ගත්තොත් ඒකට ඉතා කෙටි පාඩමක්. මේ තම ගිණුම් මත සුරකුම් වෙළඳාම කියන්නේ මෙන්න මේ වගේ තත්ත්වයක්. මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට ඒක එක්ස්ප්ලেইন කරන්නම්. ඔයගොල්ලන්ට බෝඩ් එක පේනවනේ නේද? ඕකේ තියෙන වචනයක් තම ගිණුම් මත සුරකුම් වෙළඳාම. තම ගිණුම් මත සුරකුම් වෙළඳාම. අපි කියමු
බැංකුවකට දෙආකාරයකට බිස්නස් කරන්න පුළුවන්. මේක ට්‍රෙෂරි එක. ඒ කියන්නේ ට්‍රෙෂරි ඩිපාර්ට්මන්ට් එක කියන්නේ බැංකුවේ ඔක්කොම ෆයිනෑන්සස් හැන්ඩල් කරන ඩිපාර්ට්මන්ට් එක තමයි ට්‍රෙෂරි එක. එතකොට දැන් මේගොල්ලන්ට දෙආකාරයකට බිස්නස් කරනවා. දැන් මම තව පස්සේ කියන්නම් මාර්ජින් ට්‍රේඩින් එක ෆැසිලිටි එක කියන්නේ මොකද්ද කියලා. අපි කියමු බැංකුව කස්ටමර්ට නැත්තම් කස්ටමර්ට ලෝන් දෙනවා ණයක් දෙනවා අපි කියමු කොටස් මිලදී ගන්න. හරි? එතකොට කොටස් මිලදී ගන්නවා මේ කස්ටමර්ගේ නමින් අපි කියමු CIC කියන කොටස් CIC කියලා සමාගමේ කොටස් මිලදී ගන්නවා ඒ වෙනුවෙන් ඒකට කියන්නේ මාර්ජින් ට්‍රේඩින් මම ඒක පස්සේ කියන්නම්. ඒ වෙනුවෙන් කොටස් මිලදී ගන්න ඒ කස්ටමර්ට ගනුදෙනු කරුට දෙනවා අපි කියමු 1 මිලියන්. 1 මිලියන් ඒගොල්ලන්ට එයාට දෙනවා කස්ටමර්ට මිලදී ගන්න කස්ටමර්ගේ නමින්. බැංකුව නෙමෙයි බැංකුව ලෙන්ඩර්. බැංකුව තමයි ණය දෙන ආයතනය. එයා දෙනවා මෙයාට CIC කොටස් ගන්න මේ ගනුදෙනු කරු නමින්. ඒකට අපි අය කරනවා 118ක විතර පොලිය. right? එතකොට ඒක තමයි බැංකුවේ ආදායම. බැංකුව කොටස් ගනුදෙනු වල නිරත වෙන්නේ නැහැ. බැංකුව කරන්නේ ලෙන්ඩින් එක නේ. ණය දීම. right? එතකොට මේ 118 ගන්න ඔන්න ඔය වගේ ගොඩාක් ඒ හා සමාන බිස්නස් අපි කියමු 1000ක් කරනවා. ඒ 1000ක් කරලා 2 මිලියන් ඒකෙන් අපි earn කරනවා. බැංකුව earn කරනවා. බැංකුවේ ට්‍රෙෂරි එකේ ඒ 2 මිලියන් තියෙනවා. බැංකුව කියමු අපි CT බැංක් කියලා. බැංකුව මේ 2 මිලියන් ආයෝජනය කරනවා බැංකුව නමින් CIC කොටස් ගන්න. මම CIC කියලාම පෙන්නුවේ ඔයගොල්ලන්ට මේ වෙනස පෙන්වන්න. නැත්නම් මේ CIC ගන්න ගනුදෙනුවයි මේකයි වෙනස්. මේ CIC එක ගත්තේ ගනුදෙනු කරු වෙනුවෙන් බැංකුව ණය දීලා. දැන් ඒ ණය දීලා ඒ සාමාන්‍ය ඒ කියන්නේ බැංකුවේ සාමාන්‍ය ව්‍යාපාරික මේ ව්‍යාපාරයේ මේක බැංකුවේ ව්‍යාපාර කාර්යය මේක ඒ ව්‍යාපාර කාර්යයෙන් හොයපු සල්ලි වලින් කොටස් මිලදී අරගෙන ලාභ ලබනවා. CIC කියන කොටස ගන්නවා CT බැංක් කියන account එකට. එතකොට ඒක දැන් මෙයා මෙතනින් රුපියල් 90ට අරගෙන 100ට විකුණලා රුපියල් 10ක් ලාභ ලබනවා. 10000ක් නම් ලක්ෂයක ලාභයක්. අන්න ඒ ලාභය මෙයා ඉන්ට්‍රස්ට් එක ගෙවනවා මිසක් මේ ලාභය මෙයාට එන්නේ නැහැ බැංකුවට. නමුත් මේකෙදි බැංකුව ඩිරෙක්ට් බැංකුවේ ව්‍යාපාරකාරයෙන් ගත්ත සල්ලි බැංකුවේ නම් කොටස් වල ආයෝජනය කරලා ලාභ ගන්නවා. එය 100ට 90ට අරන් 110ට ගියහම වෙනස් වෙන්න පුළුවන්. 10ට අරන් 20ක් කියලා මේ ගනුදෙනු කරලා ගන්නවා. අන්න එන්නේ ඒක තමයි තම ගිනුම් මත තුරකුන් වෙලදාම. තම ගිනුම් මත. හරි? තම ගිනුම් මත සුරකුන් වෙලදාම කියන්නේ අන්න ඒ විදිහේ මොඩල් එකකට. හරි? මේක බැංකුවක් වෙන්න පුළුවන් ඕනම ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. මේක කොටස් වෙන්න පුළුවන්, ණය කර වෙන්න පුළුවන්, බැඳුම් කර වෙන්න පුළුවන්, ඕන එකක් වෙන්න පුළුවන්. මේකත් එහෙමයි. මේගොල්ලෝ ට්‍රෙෂරි එකෙන් විවිධාකාර ආයෝජනයන් වල නිරත වෙනවා. අන්න ඒක ප්‍රොප්‍රයිටරි ට්‍රේඩින් නැත්තම් තම ගිණුම් මත සුරකුම් වෙළඳාම. ඒ කියන්නේ තමන්ගේ අරමුදල්
ඍජුවම ආයතනය සමාගම තමගිනුම් මත කරන සොරකුම් වෙලා. මෙන්න මේක තමා අර වෝකර් රූල් එකෙන් තහනම් කරේ. ඇයි මෙතන ගැටීමක් ඇති වෙනවා. conflict of interest කියන මේ එක මෙන්න මේ සංසිද්ධිය මෙතන වෙන්න පුළුවන්. ඒක මම කොටස් වෙළඳපොළ කොටසෙදී ඒ සම්බන්ධ වැරද්දක් තියෙනවා. ඒක මේ නීතියෙන්ම කියන ඔෆෙන්ස් එකක්. ඒ කියන්නේ කොටස් වෙළඳපොළ සම්බන්ධ වැරදීන් යටතේ ඒකෙදි මම කියන්න. මොකද එතකොට මේකයි ගැටීමකට ලක් වෙන්න පුළුවන්. කියන්නේ යම් හොරකමක් මේකෙදි වෙන්න පුළුවන්. තම ගිණුම් මත සොරකුම් වෙළඳාමයි තමන්ගේ කස්ටමර් එක්ක වෙන ගනුදෙනුවයි අතර කොන්ෆ්ලික්ට් එකක් ඇති වෙන්න පුළුවන්. ওই 2008 9 මේ දේවල් වෙච්ච හින්දා ඔන්න දාපු එක රෙගියුලේෂන් එකක් නැත්නම් ලිමිටේෂන් එකක් නැත්නම් ඒ සීමා කිරීමක් තමයි එතන වෙන්නේ. මේ කොටස තේරුණාද? සර් එතකොට මේ බැංකු වලින් එහෙම බිස්නස් එක කියන්නේ එහෙම ක්‍රෙඩිට් දෙනවද කස්ටමර්ස්ලට? ඔව් මම මේක මෙහෙම උදාහරණ ගත්තට මේකට කියන්නේ මාජින් ට්‍රේඩින් ෆැසිලිටි එක කියලා. බැංකු වලින් දෙනවා. ඒක මේ කොටස් වෙළඳපොළේම එක පාඩමක්. දැන් ඒක කරන්න ගියොත් ඒක දිග්ගැස් වෙනවා සහ මේක කන්ෆියුස් වෙනවා. ඒතකොට මේකේ ફોකස් එක නැති වෙන හින්දා ඒක නේද ඇහුවේ? ඔව් සර් ඒක තමයි. ඔව් සර්. ඔව් ඒක වෙනම ෆැසිලිටි එකක් තියෙනවා. මේක දැනට තේරුම් ගැනීමට මේක මේ විදිහට ගන්න මම මාජින් ට්‍රේඩින් කියන ෆැසිලිටි එකත් එක්ක ඒක පස්සේ කරන්නම්. මාජින් ට්‍රේඩින් එක මේව කරන්න ගියොත් ඒක කම්ප්ලෙක්ස්. ඒක මෙතෙන් දැම්මොත් එතකොට මේකේ කියපු කාරණාව තේරෙනව නේද? මේකේ කියපු කොන්ෆ්ලික්ට් ඒරියා එක. සර් මේ බැංකුවේ ඕන් කියන්නේ ගන්න සල්ලි බැංකුවේම account එකකට දාලාද ගන්න කියන්නේ සර් මේ කියන්නේ CSC එකට දාන්න නැතුව එහෙම සර් මට ඒක හරියටම ඩවුට්. ඔව් නේ ප්‍රශ්න අහන්න එක්කෙනෙක් හරි අහන්න ඕනේ අනිත් අය වෙනුවෙන්. මොකද අනිත් අය අහන් හිටියට මම දන්නවා මේක එහෙමම තේරුම් ගන්න බෑ. හොඳම හොඳයි එහෙම ප්‍රශ්න අහන්න එක්කෙනෙක් හරි ඒක ලොකු දෙයක්. මේ ගනුදෙනු ඔක්කොම වෙන්නේ ස්ටොක් එක්ස්චේන්ජ් එක හරහා. දැන් අරුණ ඔයා ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට්මන්ට් මොකුත් කරලා නැහැ නේ? කරලා නැහැ සර්. ඔය දැන් කවුරුත් මං දැන් ගිය සතිය හොපුවාම කරලා නැහැ. ඒ ප්ලැට්ෆෝම් එක තේරුම් ගන්නකම් මේක අමාරුයි. මේ account එක ගහුවට මම මේ අපේ lessons දෙකක විතර ඊළඟ lessons දෙකක් විතර යන්නේ stock market related ඒවා. ඔය bond එක ඊළඟට අපි ඉවර වුණාම එතකොට මම සම්පූර්ණයෙන්ම කරන්න stock මම කෙටියෙන්ම කිව්වොත් මේ දැන් ඔය කොලම්බෝ stock exchange එක තමා මේ ඒජන්ට්ලට මේ ගනුදෙනු කරන්න ෆැසිලිටි එක දීලා තියෙන ඒජන්ට්ස්ලා 28ක් ඉන්නවා. ඒ 28ට ෆැසිලිටි එක දෙන්නේ මේගොල්ලෝ. මේ ස්ටොක් එක්ස්චේන්ජ් එක අර World Trade Center එකේ left මේ right wing එකේ third floor එකේ තියෙන ස්ටොක් එක්ස්චේන්ජ් එක ඒක හරහා තමයි බ්‍රෝකර්ස්. එතකොට ඒ බ්‍රෝකර් හරහා තමයි මේ කවුරුණක් ගනුදෙනු වෙන්නේ. මේ නිකන් සාමාන්‍ය අපි වගේ ගනුදෙනු කරුවෙකුත් ඒ හරහා තමයි කනෙක්ට් වෙන්නේ. කම්පැනිස් කනෙක්ට් වෙන්නේ මෙන්න මේ බ්‍රෝකර් හරහා. එතකොට මම මේකේ ස්ට්‍රක්චර් එක වෙනම කියන්නම් අර ස්ටොක් මාකට් එකට යනකොට දැනට හිතා ගන්න මේක කස්ටමර් කෙනෙක් ෂෙයාර්ස් වල සාමාන්‍ය ඉන්වෙස්ට් කරන එකයි සමාගම ඒ ෂෙයාර් එකේම ඉන්වෙස්ට් කරන එකයි එතන දෙකක්. එතකොට ඒක ඉන් හවුස් වුණාම ඒකේ ගොඩක් කොන්ෆ්ලික්ට්ස් එන්න පුළුවන් හින්දා තමයි අර වෝකර් රූල් එකෙන් එක බෙදුවේ. ඔය කොන්ෆ්ලික්ට් එක තවත් තේරෙනවා මම අර කිව්ව ඔය කොටස් වල සම්බන්ධයෙන් ඒ නීතියේ තියෙන වැරදි මූලික වැරදි තුනක්. අර ඒකෙදි මම කියන්න මෙන්න මේ කොන්ෆ්ලික්ට් එක උනේ කොහොමද කියලා. කොහොමද මේක පාඩම නිකන් මේ විදිහට ගලාගෙන යනකොට මේ තැන් හොඳට ක්ලියර් වෙලා යනවා. මේ ගැන එච්චර ලොකුවට ඕරි වෙන්න එපා. මේ ගැන දල අදහසක් තිබ්බොත් ඇති මේ ස්ටේජ් එකේ හොඳටම ඇති. හරි ඒ වගේ අදහසක් ආවද?
තව ඉන්නවද? ඔව් සර්. හා තව කවුරු හරි ඉන්නවද ඒ වගේ මොනවා හරි ප්‍රශ්න? රයිට්. හරි. එහෙම වුණොත් අපි ස්ලයිඩ් එකේ අනිත් එකට යමු. රයිට්. එතකොට තම ගිණුම් මත සුරකුම් වෙළඳාම තහනම් කිරීම. ඒ කියන්නේ සමාගමක් ඒක ඕනනම් ලියා ගන්න. සමාගමක් තම රඳවාගත් ලාභ අර ට්‍රෙෂරි එකේ තියෙන ඒවා තමන් රඳවාගත් ලාභ ඍජුව ආයෝජනයන්හි යෙදවීමෙන් ඍජුව සුරැකුම් මත ආයෝජනය සිදු කිරීම. නැත්නම් ඍජුව ආයෝජනවල නිරත වීම. රඳවාගත් ලාභ සමාගමක් තමන්ගේ මූලික ව්‍යාපාර කාර්යයෙන් ලබාගත් ලාභ සමුච්චිත ලාභ නැත්නම් පසුගිය අවුරුදු වල රඳවාගත් ලාභ සුරැකුම් වල ආයෝජනය සිද්ධ කිරීම. රයිට්. මේවා ටිකක් හරි දිග නීති මං ඒවට ඒකේ මූලිකම දේ මේකට අදාළම දේ විතරයි මේ දැම්මේ. නැත්නම් ටිකක් දිග වෝකර් රූල් එක එච්චර නෑ. ඩොට් ෆ්‍රැන්ක් එක නම් ටිකක් දිග එකක්. නමුත් ඒකේ තියෙනවා ඩොට් ෆ්‍රැන්ක් වෝල් ස්ට්‍රීට් රිෆෝම්ස් වල තියෙනවා too big to fail කියන වචනයක්. අතිවිශාල බව කඩා වැටීමට හේතු වෙන බව. හරි. නැත්නම් අතිවිශාල බව දැන් ගොඩාක් විශාල සමාගමක් වුණාම ඒක ගොඩක් කඩා වැටීමට ඉඩ තියෙනවා කියන එක තමයි එතනින් කියන්නේ. ඒ කියන්නේ දැන් ඔය අතිවිශාල සමාගම් කඩා වැටුණාට පස්සේ තමයි ඒගොල්ලන් ඒ තියරි එක එතනින් ගෙනාවේ. ඒතොර ඒකේ අදහස් කරන්නේ අද විශාලත්වයේ වැඩි වුණාම ඒක ඒ වගේ කඩාවැටීමට හේතු වෙනවා කියන එක. රයිට්. ඊට පස්සේ ඔය ඒ ඩොට් ෆ්‍රැන්ක් ලෝ එකෙන්ම කීපයක් මේ අඳුන්වලා දුන්නා. තව මේ ඒ ටිකත් ලියාගන්න ඒක ඉංග්‍රීසි වලින් තමයි තියෙනවට මම සිංහලයට හරවලා තියෙන මූල්‍ය ස්ථායිතා විමර්ශන කවුන්සිලය. මූල්‍ය ස්ථායිතා විමර්ශන කවුන්සිලය. ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි ඕවර්සයිට් කවුන්සිල් කියන එක. ඒකත් ওই ඩොට් ෆ්‍රැන්ක් නීතිය යටතේ තමයි හඳුන්වලා දුන්නේ. නිකමට මතක තියාගන්න මම ඒක හයිලයිට් කරන්නේ නැහැ. අනිත් එක ක්‍රමික විසුරුවා හැරීමේ අධිකාරිය කියන එක. ක්‍රමික විසුරුවා හැරීමේ අධිකාරිය එක මං සිංහලට හැරෙව්වට ඒකේ තියෙන්නේ orderly liquidation authority කියන එක. orderly liquidation authority. රයිට්. එතකොට ඒ වගේ විස්තර ලියන්න ඕනේ නැහැ. ඒකට මූල්‍ය ස්ථායිතා විමර්ශන කවුන්සිලේ නමින්ම ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් කොයි වගේ කාර්යයක් දෙතන වෙන්නේ කියලා. ඒ කියන්නේ මූල්‍ය ස්ථායිතාවය. ඒ කියන්නේ මූල්‍ය වෙළඳපොලේ සියලුම ආයතනවල ඒ ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි එක ඒක ට්‍රාන්ස්පරන්ට් විදියට නැත්නම් විනිවිද භාවයෙන් යුක්ත වෙන විදිහට ඔඩිට් එක ස්ට්‍රෙන්ත් කරලා සර්වේලන්ස් නැත්නම්
ඒක ගැන නියාමනය ගොඩක්ම ටයිට් කරා, ගොඩක්ම මේ ස්ට්‍රෝං කළා. ඒක තමා මූල්‍ය ස්ථායීතා විමර්ශනයකින් කරන්නේ. ක්‍රමික විසුරුවා හැරීමේ අධිකාරීන් කරන්නේ ඔය දැන් ඔය ඔක්කොම ඔය ලීමන් බ්‍රදර්ස් ඒවා එක පාරට කඩා වැටුණා. ඒ කඩා වැටීම හින්දා එන්නේ ඒ විදිහට කඩා නොවැටෙන්න ක්‍රමිකව විසුරුවා හැරීම සිද්ධ කරන්න තමයි මේ ක්‍රමික විසුරුවා හැරීමේ අධිකාරිය ඇති කරලා තියෙන්නේ. මොකද එක පාටම දැන් ලංකාවේ වුණත් එහෙමයි පහුගිය කාලේ ටිකක් කල් වෙනවා ඒක බැංකු දෙකක් ෆිනෑන්ස් කම්පැනි එකක් ඒ වගේ ෆේල් වුණා. එක පාටම ඒවා කඩා වැටුනහම ඒකේ ගෙවීම සහ ලැබීම් තියෙනවා. ඒ කියන්නේ බැංක් එක කියන්නේ ෆුල් ඉන්ටර්කනෙක්ටඩ්. ඒ කියන්නේ ඔක්කොම නිකන් මකුළු දැල වගේ එකිනෙකට බැඳිච්ච ඉන්ඩස්ට්‍රි එකක්. අනිත් ඒවත් ගොඩාක් දුරට එහෙම. නමුත් බැංකු කියන එක ගොඩාක් සෙන්සිටිව් ඉන්ඩස්ට්‍රි එකක්. එතකොට ඒ එකක් කඩා වැටුනහම එකපාර කඩා වැටුනොත් ගොඩාක් බලපානවා අර මේ පොඩි බැංකු සහ අර විශාල බැංකුවල කීර්ති නාමය, ඊට පස්සේ ඒ කස්ටමර්ස් ලගේ ඩිපොසිට්ස්, ඒ හැම එකටම බලපානවා. මොකද එක බැංකු අතර ගොඩාක් ගනුදෙනු තියෙන හන්දා ඒ බැංකින් සිස්ටම් එකේ ඒ ගති ලක්ෂණයේ හින්දා ඒකින්ද තමයි ක්‍රමික විසුරුවා හැරීමේ අධිකාරියක් ඒගොල්ලන් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලන් පාරිභෝගික ආරක්ෂණ පනතක් මේ වුණා. මූල්‍ය ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සඳහා ඒගොල්ලන් ඉන්ට්‍රොඩියුස් කරා 2010. අවශ්‍යම නම් මේකේ වැඩි දුර ඒවා පොඩ්ඩක් ඔයගොල්ලන් හොයලා බලන්න. හැබැයි ඊට වඩා අපිට කරුණු තියෙනවා ගොඩක් ફોකස් කරන්න ඕන මේ සිලබස් එක යටතේ. රයිට්. එතකොට මම මේ දැන් මේ ටියුට්ස් හදනකොට මේ තියෙන්නේ මේ ඔයගොල්ලන්ගේ විභාගෙටම එන ප්‍රශ්න. සමහර ඒවා මං හදපු ඒවා තියෙනවා. ඒවල මේ තියෙන්නේ ගොඩ විභාගෙට ආපු ප්‍රශ්න. එතකොට මම ඒ පාඩම් අග ඒ කොටස් මම කරගෙනමයි යන්නේ. ප්‍රශ්න සහ උත්තර සාකච්ඡා කරගෙනමයි යන්නේ. එතකොට මොකද්ද මේ පළවෙනි ප්‍රශ්න? මේක ඔයගොල්ලන්ට ලේසියෙන්ම ලියන්න පුළුවන්. මේකේ උඩ තියෙන ඔය ඩිරෙක්ට් මේ questions නැත්නම් ඍජු ප්‍රශ්න තියෙන්නේ මේක. මොනවද මේ බැංකුකරුවන් විසින් ආයෝජන බැංකුකරුවන් විසින් සම්පාදනය කරන අනිකුත් ආයෝජන බැංකු කරන සේවා 4ක් දක්වන්න කියලා තියෙනවා. ණය නිකුත් කිරීම කළමනාකරණය නැත්නම් debt issue management කියන ඒ කොටසට අමතරව මොනවද සේවාවන් 4ක් කියලා ඕගොල්ලන්ට ටක් ගාලා මේ මතකයෙන් කියන්න පුළුවන්ද නැත්නම් ආපහු බලලා කියන්න ඕනේද? ඒක මට බලන්න බෑ. ඒකට ඕගොල්ලන්ට ඒකට උත්තරයක් දෙන්න පුළුවන් කියලා මම හිතනවා. බේසික්ම ප්‍රශ්නේ. දැන් ඔය වගේ ප්‍රශ්න අහනවා. හැබැයි ඔක්කොම නෙමෙයි. ලකුණු 3ක 4ක ඕගොල්ලන්ට ඒ chance එකක් තියෙනවා ඔය පොඩි ප්‍රශ්නයකට උත්තර දෙන්න. right? ඒකේ 4ක් කියන්න පුළුවන්ද? ටක් ගාලා. අරුණ ඔයා ගිය සතියේ හිටියේ නැද්ද? ඔය අද දාවේ? ඔව් සර් දාවේ සර්. අදනේ? right. හරි. මේ එතකොට මේ සුරකුම්පත් නිකුතුව කළමනාකරණය කිරීම ඉන්වෙස්ට්මන්ට් බැංකින් වලින් කරනවා නේද? ඔව්. ඒ කියන්නේ දැන් ඉෂුව එකක් කරනකොට ඒක කොච්චරක්ද? ඊට පස්සේ ඒක නිකුත් කරන කාලය කොච්චරද? කොයි සෙග්මන්ට් එකකටද නිකුත් කරන්නේ? වැලුවේෂන් එක කොහොමද? ප්‍රයිසිං කොහොමද? ඒ ඔක්කොම මැනේජ් කරන එක තමයි මම ගිය සතියේ චුට්ටක් කතා කරා. දැන් ඊළඟට තියෙන ඉෂු මැනේජ්මන්ට් අපි මුදල් ප්‍රාග්ධන වෙළඳපොළ කරද්දී ඒක කෙරෙනවා. ඒකෙදි කරන්නේ ඒ නිකුත් කිරීම සම්බන්ධ ඔක්කොම තීරණ ගන්නවා. පළවෙනිම ඩිසිෂන් එක අපි ණය නිකුතුවක්ද හිමිකම් නිකුතුවක්ද කරන්නේ කියන එක. එතනින් එහාට කොච්චර නිකුතුවක්ද? ඒතර අන්ඩර්රයිටිං රික්වයර්මන්ට් එක කියන්නේ ප්‍රාරක්ෂණය කරන්න කොච්චර
මේ අපිට ඒක රික්වයර්මන්ට් එකක් තියෙනවා. ඊට පස්සේ රෙකෝඩ්ස් ඒ කියන්නේ ප්‍රොස්පෙක්ටස් ඒ කියන ඩොකියුමන්ටේෂන් පාර්ට් එක. ඊට පස්සේ CSE SEC approval ගන්න තියෙනවා. කොලම්බස් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ approvals ඒ තියෙන approval. ඒ ඔක්කොම කරන එක තමයි නිකුතු කළමනාකරණය කියන කොටසට අයිති වෙන්නේ. එතකොට ඒක ඇර අනිත් සර්විසස් කියන්නේ මම දැන් ඇත්තටම ගිය සතියේ කරපු ටිකක් ඔය ගිය සතියේ හිටපු කවුරුත් නැද්ද? කවුද ඉන්නේ? අකිල ඉන්නවනේ අකිල. හරි. එතකොට ඒකට ඔයගොල්ලන්ට ක්ෂණිකව උත්තරයක් දෙන්න පුළුවන් වෙන්න ඕනේ. right අපි ටක් ගාලා අනිත් එකට යමු. right එතකොට මොනවද ප්‍රාරක්ෂණ සේවාවන් එතකොට නිකුතු කළමනාකරණයට අදාළ සුරකුම්කරණය ආයෝජන කළමනාකරණය ඊට පස්සේ loan syndication ණය සම්මේලන සේවා ඒකාබද්ධ වීම සහ අත්පත් කර ගැනීම හා අදාළ උපදේශන සේවා අන්නේ ඒ ටික නිකම්ම ලියන්න පුළුවන් ලකුණු දෙකක් හතරක් අතර ලකුණු ගානක් ඕව ස්කෝර් කරන්න පුළුවන්. එතකොට අනිත් එක 5 කියලා ඒකේ නම්බර් එක වැරදි. ආයෝජන බැංකුකරුවෙකු මූලික වශයෙන් නොවන්නේ කවුද? කවුද? තැන්පතු බාරගන්නේ? තැන්පතු බාරගන්නෙක් නොවේ. කවුද කිව්වේ? අකිල? කවුද කිව්වේ? මංස. ඔය දැන් මේ අදත් මං කෙටියෙන් එක කියගෙන ගියා. මං හැම වෙලාවෙම මම ගිය සතියේක පොඩ්ඩක් කෙටියෙන් කියනවා. එතකොට ප්‍රාරක්ෂකෙක් වෙනවා. මොකද ඒක සේවාව වගේම තියෙනවනේ. අරමුදල් කළමනාකරුවෙකු අනිවාර්යෙන් වෙනවා. නිකුතු කළමනාකරුවෙකු වෙනවා. ඉෂුව මැනේජර් හැටියට ඒගොල්ලන් සර්විස් එක. හැබැයි තැන්පතු බාරගන්නෙක් නොවේ. දැන් මේ ප්‍රශ්නේ 3 වතාවක් වගේ අහලා තියෙනවා. මං ඊට වැඩිය කියන්නේ එන අවුරුදු වල එන නොයන එක ඕගොල්ලන් ඒක තීරණය කරන්න ඕනේ. හැබැයි ඒක අහලා තියෙනවා frequently. right. ඕගොල්ලන්ට මේ බෝඩ් එක පේනවා නේද? right එතකොට නිකුතු කළමනාකරුවෙකු තැන්පතු බාරගන්නෙකු නොවේ කියන එක. මේක නම් මගේ ඉලක්ක වැදිලා තියෙන ඇත්තටම ඒ කියන්නේ ඇමරිකාවේ ප්‍රධාන ආයෝජන බැංකු සේවාවන්. ආයෝජන බැංකු වෙන්න පුළුවන් කොටස් ණයකර වගේ ඕනෑම සුරකුම්පත් වෙළඳපළ සම්බන්ධ සේවාවන් පිළිබඳ නියාමන අධිකාරිය ලංකාවේ වගේම තමා සුරකුම් හා විනිමය කොමිෂන් සභාව. සුරකුම්පත් කියන සුරකුම් කියනවා. එතකොට Securities and Exchange Commission එකක් එහෙත් තියෙනවා මෙහෙත් තියෙනවා. හැබැයි ඒක දෙකක්. නමුත් ඒකේ ඒ සභාවක් හැටියට කෙරෙන කාර්ය එකමයි. ඒ වගේම මේ දෙකම රජයට සම්බන්ධයි. ඇමරිකාවේ සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ඇමරිකාවේ ෆෙඩරල් බැංකුවත් සමග ඩිරෙක්ට් මේ ඍජු සම්බන්ධයක් තියෙනවා. ලංකාවේ සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ඩිරෙක්ට් සෙන්ට්‍රල් බැංක් සහ රජයේ කියන්නේ මහ බැංකුව රජයට ඍජුවම සම්බන්ධ වෙන රාජ්‍ය ආයතනයක් නැත්නම් රාජ්‍ය ෆෝමේෂන් රාජ්‍ය මේ ආයතනයක් හැටියට තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. Securities and Exchange Commission මම ඒ වගේ කාර්යභාරයයි ඒකේ ඒ දේවල් ඔක්කොම ස්ටොක් එක්ස්චේන්ජ් මේ කොටස් වෙළඳපොළ කොටසෙදි කරනවා. ඒතර මේ විනිමය සහ සුරකුම්පත් කියන වෙළඳපොලේ උඩින්ම ඉන්න ආයතනය සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කියලා මතක තියාගන්න. ඒක ඇමරිකාවෙත් එහෙමයි මෙහෙත් එහෙමයි. right එතකොට ඕකේ තව එකක් තියෙනවා ෆෙඩරල් සංචිත කියලා. එතකොට ඒක මේ අර ෆෙඩරල්
මේ රිසර්ව් එකේ ඒ සංචිත ඒගොල්ලන්ගේ සිස්ටම් එක එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව මෙහි භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව වගේ ඒ කෙටි කාලින බිල්පත් ඒ අවශ්‍යතාවය තීරණය කරලා ඒ භාණ්ඩාගාර නිකුතුව කරන ආයතනයක ඒක එක්සත් ජනපදයේ මෙහි එක සමාන කාර්යයක් වෙනවා. නිව්යෝර්ක් කොටස් හුවමාරුව කියන්නේ ඔය කොලම්බෝ ස්ටොක් එක්ස්චේන්ජ් වගේ එහි තියෙන එක එක්ස්චේන්ජ් එකක්. හැබැයි ඇමරිකාවේ ඔක කීයක් තියෙනවද මට හරියටම නෑ 3ක් හෝ 4ක් එහි තියෙනවා. නමුත් ලංකාවේ තියෙන එක හුවමාරුවයි. එක හුවමාරුවක් තමයි තියෙන කොළඹ කොටස් වෙළඳපොළ කියලා ඔය අඳුරන්නේ කොලම්බෝ ස්ටොක් එක්ස්චේන්ජ් කියන අර මං කිව්ව වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකේ තියෙන එක. එයා තමයි ඔය බ්‍රෝකින් හවුස් වලට නැත්නම් ස්ටොක් බ්‍රෝකර්ස්ලට ෆැසිලිටි එක සපයන මදර් කම්පැනි එක වගේ නැත්නම් ඒ මූලික වෙච්ච ආයතන. ඒතකොට ඒකට උඩින් තමයි සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව තියෙන්නේ. මම ඒක ස්ට්‍රක්චර් එක පස්සේ කරන්නම්. ඒතකොට ඔය නිව්යෝර්ක් ස්ටොක් එක්ස්චේන්ජ් එක තමයි ගොඩක්ම ඔය වෝල් ස්ට්‍රීට් කම්පැනිස් ඔය ඇමරිකාවේ টপ කම්පැනිස් දාලා තියෙන මේන් ස්ටොක් එක්ස්චේන්ජ් එකක් තමයි ඔය නිව්යෝර්ක් ස්ටොක් එක්ස්චේන්ජ් කියන එක. right අනිත් ප්‍රශ්නේ මම පොඩ්ඩක් ස්කිප් කරනවා මොකද මේක තාම කරලා නැහැ අපි පාඩම් වලදී. හරි ඔෆර් ඩොකියුමන්ට් එක ප්‍රෙපෙයාර් කරන එක ප්‍රාරක්ෂණය අපි හඳුන්වලා විතරයි. ඔයගොල්ලන්ගේ හඳුන්වලා දුන්න එකකින් ඒක තරමක් ලියන්න පුළුවන්. ලිස්ටිං කියන එක බුක් බිල්ඩින් බුක් රනින් කියන ඒ කොටස් අපි පස්සේ කතා කරමු. මේ ප්‍රශ්නේ පොඩ්ඩක් අපි හෝල්ඩ් එකේ තියමු. අනිත් එක මං ජෙනරල් මේක මං කියලා කිව්වේ සාමාන්‍ය දල අදහසක් ගන්න ඕගොල්ලන් සාමාන්‍ය ලංකාවේ හෝ මේ ලෝකේ බැංකු සහ ආයෝජන බැංකු කියන එකත් එක්ක මේ කම්පැරිසන් එකක් කරගන්න ඕගොල්ලන්ට මේක හොඳයි. JP Morgan Chase තමයි පරණම සහ ලොකුම සහ most prestige investment bank කියලා තියෙන්නේ. number 1 investment bank net asset එක සුද්ධ වත්කම් කියන එක තියෙනවා $2 trillion US dollars. එතකොට අනිත් ඒවා ඒක පොඩි අඩුවක් තියෙන නමුත් මේවා ලොකුම මේ ආයෝජන බැංකුව 2008-9 කඩා නොවැටි ඉතුරු වෙච්ච ඒවා. දැන් උදාහරණයකට Bank of America කඩා වැටුනේ නැහැ. හැබැයි Merrill Lynch කියන එක ඒගොල්ලන් acquire කරගත්තා. හරි. Bear Stearns කියන එක Morgan Chase ගත්තා. දෙවෙනියට ඉන්නේ Goldman Sachs කියන එක. Morgan Stanley කියන්නේ වෙනම ආයතනයක්. ඕගොල්ලන්ට හුරු එකක් PA City Group කියන එක. ඒකට City Group, Deutsche Bank ඒ දෙක ඔගොල්ලන් අහලා ඇති ලංකාවෙත් ඒගොල්ලන් ක්‍රියාත්මක වෙනවා. ගොඩක්ම ආයෝජන බැංකු වශයෙන් නෙමෙයි ඒක කස්ටෝඩියන් බැංක් එකක් නැත්නම් ට්‍රස්ටි හැටියට මේ වෙනවා. මම ඒක පොඩ්ඩක් කියන්නම් අපි යනකොට ඔයගොල්ලන්ට තේරෙයි. මේක ජෙනරල් මම ඒකයි මේ ඉංග්‍රීසි ඒ ෆෝමැට් එකෙන්ම ඔරිජිනල් ෆෝමැට් එකෙන්ම තිබ්බේ. ඔයගොල්ලන්ට ඒක කියලා පොඩි අදහසක් ගන්න මේ ආයෝජන බැංකු කියන ෆීල්ඩ් එක මේ ලංකාවේ ඒක ලොකු වැදගත්කමක් ප්‍රොමිනන්ට් නැති වුණාට ග්ලෝබලි මේ සාමාන්‍යයෙන් විශාල මේ ගනුදෙනු වෙන ආයතන ටික. right ඒ ටික තමයි අපි හැඳින්වීම හැටියට කරන්න තියෙන්නේ. මේකේ මම අපි ටියුට් මේ ප්‍රසන්ටේෂන් එකේ ගත්තොත් අපි ඒ ටිකම තමයි තියෙන්නේ. ඒකත් ඔයගොල්ලන්ට print out ගන්න ඕනේ නෑ. ඒක නිකන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒකට වීඩියෝස් ටිකක් තියෙනවා. මම ඒක පොඩ්ඩක් ඔයගොල්ලන්ට ප්‍රසන්ට් කරන්නම්. පේනවද කියලා පොඩ්ඩක් කියන්න ඔයගොල්ලන්ට.
ඔගලන්ට ඇහෙනවා පේනවා නේද මේක? ඔව් සර් පේනවා. පේනවානේ. දැන් මේ level of risk in the investment bank is higher. ඇත්තට මේකේ මම අර නිකුතු කළමනාකරණය කිව්වා ඒගොල්ලන් කොයි වගේ විශාලත්වයෙන් යුක්ත නිකුත් කිරීමද සිද්ධ කරන්නේ. නැත්නම් අන්ඩර්රයිටිං එකක් ප්‍රාරක්ෂණයක් කරොත් මොනතරම් විශාල නිකුතුවක මේ ප්‍රාරක්ෂණයක්ද සිද්ධ කරන්නේ. දැන් 1 බිලියන් 2 බිලියන් වගේ ආයෝජනයක නැත්තම් කොටස් නිකුතුවක මැනේජ්මන්ට් එක කරනවා කියන්නේ ගොඩක් රිස්කි බිස්නස් එකක්. ඒ මැනේජ්මන්ට් එක සාමාන්‍ය බැංකු කරණයට වඩා ගොඩක් වැඩි. ඊටත් වඩා වැඩි සිකියුරිටයිසේෂන් එකක් ප්ලේස් කරන එක. මම ඒක කියන්නම්. ඒකෙන් තමයි ඇත්තටම වර්ල්ඩ් ක්‍රයිසිස් එකත් ඇති වුණේ. ඒතර ඒකින්ද ඒක level of risk එක ඉන්වෙස්ට්මන්ට් බැංක්ස් වල වැඩි. I mean, then investment bank provides customer specific service according to his need. කියන්නේ ඒ අයට ඕන කරන සේවාවන් විශේෂිත විදිහට දෙනවා. දැන් බැංකු වල තරමක් දුරට තියෙනවා. දැන් ඔයගලන්ගේ මේ ප්‍රීමියම් බැංකින් කියන එක බැංකු අතර එක වෙනස්කම් තියෙනවා නම් වල. නමුත් කරන දේ එකමයි. ඒතකොට ප්‍රීමියම් බැංකින් වල කරන්නේ එක්කී customers නැත්නම් key account management එකක් කරන්නේ. නමුත් ආයෝජන බැංකුවක හැම එකම specific tailor made service එකක්. ඒ කියන්නේ customized service එකක් දෙන්නේ හැම කෙනාටම. නිකුතු කළමනාකරණයකදී එක එක කාලයට වෙළඳපොලේ ඉන්ට්‍රස්ට් රේට් එක අනුව ඒ හැම එකක් අනුව වෙනස් වෙනවා ඒගොල්ලන් දෙන සර්විස් එක. එතකොට ඒ අයට දැන් අපි කියමු සෙරමික් ප්‍රොඩක්ෂන් මේ සෙරමික් හා සම්බන්ධ ආයෝජකයෙක් එනවා සමාගමක් පටන් අරන් කොටස් නිකුත් කරන්න. තව එක්කෙනෙක් එනවා පිටරට බැංකුවක් ලංකාවේ යම්කිසි කොටස් නිකුතුවක. ඒ දෙන්නට සපයන සේවාව සම්පූර්ණ දෙකක්. එක දෙවිදිහක්. එතකොට ඒගොල්ලන්ට දෙන්නේ specialized customized service එකක්. දැන් අරමුදල් කළමනාකරණයේදී අරමුදල් කළමනාකරන විදි ගොඩාක් වෙනස්. දැන් EPF ETF වගේ හැන්ඩල් කරන විදිහට නෙමෙයි හැන්ඩල් කරන්නේ ප්‍රයිවට් මොනවා හරි ඉන්වෙස්ට්මන්ට් එකක්. නැත්නම් අපි කියමු ප්‍රයිවට් පෙන්ෂන් ෆන්ඩ් එකක්. ඕගොල්ලන්ගේ සාමාන්‍ය ප්‍රයිවට් කම්පැනිස් වලින් ඕගොල්ලන්ට පෙන්ෂන් ස්කීම් එකක් මේව කරලා ඒක අරමුදලක් තියෙනවා නම් අන්න ඒවයි EPF එකයි හැන්ඩල් කරන විදිය දෙකක්. ඒතකොට ඒ කස්ටමර්ස්ලට සලකන විදිය දෙකක්. හැබැයි සාමාන්‍ය බැංකුවකදී ඕගොල්ලන්ට තියෙන්නේ එක ප්‍රොඩක්ට් රේන්ජ් එකයි. සේවින්ස් කිව්වොත් අපිට ස්පෙෂලායිස්ඩ් සේවින්ස් කියලා කාටවත් මේව කරන්නේ ඒ කවුන්ට් එකේ න ඔක්කොටම ඩිපොසිට් කරන්න තියෙන්නේ එක වර්ගයක accounts වල තමයි ඒගොල්ලන්ට මේව කරන්න තියෙන්නේ. කරන්ට් account වේවා FD කිව්වොත් ඒ ප්‍රොඩක්ට් රේන්ජ් එකට තමයි කස්ටමර් මේව වෙන්න ඕනේ මිසක් නැත්නම් කස්ටමර්ට ඕන විදිහේ එකක් එතන කරන්න බෑ. ඒකයි එතන ඒක කියන්නේ. Morgan Stanley and Citigroup. These are the top 5 investment banks of the world. Popular at Wall Street, these are regarded as highly sought after employers offering big bucks. In 2015, Goldman Sachs brought around $39.2 billion in revenue, and in the same year, JPMorgan Chase brought in around $96.6 billion in revenues. Get an idea how much huge these banks are? The asset under management of JPMorgan Chase is around $2.4 trillion, which is greater than the GDP of the second
ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ වාර්ෂික ආදායම 39 බිලියන් US ඩොලර්ස්. මේක මේ ටොප් බැංක්ස් වල මේක JP Morgan Chase. asset under management එක 2.4 trillion asset under management කියන්නේ ඒ නිකුතුවක් කළමනාකරණය කරන්න හරි අරමුදල් කළමනාකරණය කිරීමට ඒගොල්ලන් ළඟ තියෙන සම්පූර්ණ මුදල නැත්නම් ඒගොල්ලන්ට කළමනාකරණයට ඒගොල්ලන්ට දීලා තියෙන අරමුදල් ඔක්කොගේම වටිනාකම 2.4 trillion. ඒකට ඒකෙන් හිතා ගන්න බලන්න කොයි වගේ ලොකු බිස්නස් එකක් සල්ලි ප්‍රමාණයක් ගැනද මේ ඉන්ඩස්ට්‍රි එක කියලා. Skype approached Goldman Sachs and JP Morgan Chase to help them get the right thing, paying $30 million as fees to them. From 2016, just these two banks brought in combined $5.1 billion investments. Second, raised by putting together IPO to then get the right thing, paying $30 million. Bill Gates, එකනේ Windows Corporation එක මිලදී ගත්ත Skype එක ඒකේ වැලුවේෂන් එකයි ඒ ට්‍රාන්සැක්ෂන් එක කරන්න ඉන්වෙස්ට්මන්ට් බැංක් එකට ආයෝජන බැංකුවට ගෙවපු ෆී එක විතරක් 30 මිලියන් US ඩොලර්ස්. ඒතකොට අන්න ඒකයි අර සාමාන්‍ය බැංකුවකට වඩා මේ ආයෝජන බැංකුවකටේ ඒ බිස්නස් එකේ ස්වභාවය මම කිව්වා ගනුදෙනු ප්‍රමාණයයි පරිමාවයි ගැන. අන්න ඒක ගැන තමයි මේ කියන්නේ. When a company decides to be listed on the stock market for the first time so that the common people can buy and sell its shares, it is called an IPO. In such a case, investment plans bring together such offerings. It helps in the price and market to activate their wealthy clients and earns commission on the money raised. The third method is proprietary trading, which means trading with firms' own money. It has come down a lot after the 2008 crash. By the way, if you want to learn more about the 2008 crash, you can click the icon at the top. With the help of their research, they might trade oil, gold, or simply stocks, or their derivatives, or real estate, or anything else for that matter. Next source of revenue for the investment banks is prime brokerage. With the big hedge funds and the financial institutions who want to trade, normal brokers can't help them with their billion-dollar trades. This is where prime brokers such as Goldman help these funds set up their trades. The last method is private wealth management. If you are a billionaire sitting on loads of wealth, then you might have problems managing all your money. Here, the investment banks help you in filing and saving your taxes, managing your investments, taking care of your debt and assets, and checking your overall risk exposure. All this so that a billionaire can relax and feel knowing that his wealth problems are being taken care of. If you find my video helpful, do share the video. right එතකොට ඒකේ දල අදහසක් තිබ්බා ඒකේ අර ප්‍රයිම් බ්‍රෝකරේජ් කියන්නේ වෙල්ත් මැනේජ්මන්ට් එක තියෙනවා අපිට ඒවට මේ ඒක තියෙන්නේ අපි ඊට වඩා බ්‍රෝඩ් ඒ කියන්නේ අර මුදල් කල්පනාකරන එකක බාර ඒවත් එක්ක
අපි ඒ ටිකත් ඊට පස්සේ කතා කරමු. මේ තියෙන සේවාවන් අපි ඒ ටික කරා. ඊට පස්සේ මෙන්න මේ ටික ඔයගොල්ලන්ට මතකයේ තියෙන්න ඕනේ Glass-Steagall Act එක, Gramm-Leach-Bliley Act, Walker Rule, Dodd-Frank Law කියන කොටස. ඊට පස්සේ අපි මොනවද ආයෝජන බැංකු ලංකාවේ ක්‍රියාත්මක වන ආයෝජන බැංකු සහ ආයෝජන බැංකු සේවාවන් සපයන ආයතන හැටියට මේ ටික හඳුන්වන්න පුළුවන්. What are debt securities and equity securities? Let's first take a look at debt securities. අපි ඒ debt securities ඒ ටික පස්සේ බලමු. මොකද මම ඒක කොහොමත් ඊළඟ පාඩම කරන්නේ අපි ප්‍රාග්ධන සහ මුදල් වෙළඳපොළ, ඒ කියන්නේ මූල්‍ය වෙළඳපොළ සම්බන්ධයෙන්. ඒතකොට ඒකෙදී අපිට ඒක බලන්න පුළුවන්. right. ආය ටියුට් එකට ගියොත් අපි මං හිතනවා ඔයගොල්ලන්ට මෙන්න මේ ටියුට්ස් දෙක හම්බ වෙන්න ඇති කියලා. හම්බ වුණාද? මූල්‍ය පද්ධතිය සහ මූල්‍ය වෙළඳපොළ එක කියන ටියුට් එකයි ප්‍රසන්ටේෂන් එකයි බැඳුම් කර මිලකරණය කියන එක. හම්බ වුණාද? මොනවාද? තියෙනවනේ. ඔව්. හරි. right. ඒ ටික හරිනේ. ඕගොල්ලන් එනවා මේක ඉන්න. එතකොට අපි මූල්‍ය වෙළඳපොළ කියන අපේ ලොකු පාඩමක් ඒක යටතේ තමයි ප්‍රාග්ධන වෙළඳපොළ, මුදල් වෙළඳපොළ, කොටස් වෙළඳපොළ සම්බන්ධ සියලුම ඔක්කොම දේවල්, treasury bills, bonds, ඒ calculations ඔක්කොම අයිති වෙන්නේ ඒ කොටසට. right. සාමාන්‍යයෙන් සිලබස් එකෙන් සහ ඔයගොල්ලන්ගේ විභාග ප්‍රශ්න වලින් ගත්තොත් 100ට තල වශයෙන් මම කියන 130ක විතර ප්‍රමාණයක් කවරේජ් එකක් මේකෙන් විතරක් තියෙනවා. මේ කොටසෙන් විතරක්. හරි. ඒකින්ද carefully අහගෙන doubts නැතුව අපි ඉස්සරහට යන් ඒකේ. right. එතකොට මූල්‍ය පද්ධතිය, මූල්‍ය වෙළඳපොළ, ඒ කියන්නේ මේකේ වැදගත්කම තමයි මේකේ කියලා දෙන්නේ. මූල්‍ය පද්ධතියයි බැංකු පද්ධතිය කියන්නේ බොහොම එකිනෙකට සමපාත වෙන දෙකක්. එතකොට ඒක ස්ටේබල් ඔන්ලයින්. හරි. ඒ වගේ අන්තර් සම්බන්ධතාවයක් තියෙන. එතකොට ඒක බැංකුවක කඩා වැටීමක් ඒ මුළු පද්ධතියටම බලපාන්න පුළුවන් මෙන්න මේ අන්තර් සම්බන්ධතාවය නිසා. A බැංකුව B බැංකුවට ණයයි, B බැංකුව D බැංකුවට ණයයි, D බැංකුවෙන් C බැංකුවට එන්න තියෙනවා. අන්න ඒ වගේ අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. ඒකින්ද තමයි මේ මුළු ආර්ථිකයට ඒක හරි බලපෑමක් වෙනවා එක මේ බැංකුවක් මූල්‍ය ආයතනයක කඩා වැටීම. right. එතකොට ඒක දෙආකාරයකට ක්‍රියාත්මක වෙන මූල්‍ය වෙළඳපොළ. මේක එච්චර වැදගත් කොටස් නෙමෙයි. අවිධිමත් වෙළඳපොළ අසංවිධිත වෙළඳපොළ සහ සංවිධිත වෙළඳපොළ කියන එක. ඒකට අසංවිධිත වෙළඳපොළ කියන්නේ අපි ඔය ඔට්ටු තියෙන නිකන් සූදුම නෙමෙයි, ඒ වුණාට අර විධිමත් ලියවිල්ලක් නැතුව නිකන් පොරොන්දුව උඩ වෙන්නේ සීට්ටු දානවා වගේ අන්න ඒ ආකාරයේ වෙළඳපොළ තමයි අසංවිධිත වෙළඳපොළ කියන්නේ. ඒක අපේ සම්පූර්ණ මේ සිලබස් එකෙන් අවුට්. ඒක අපිට කොහොමත් අදාළ වෙන ඒරියා එකක් නෙමෙයි අසංවිධිත වෙළඳපොළ. නමුත් දැනගැනීම පිණිස ඒ වගේ වැලිඩ් ඩොකියුමන්ට් එක නැත්තම් අපිට මේ නීත්‍යානුකූල ලියවිලි හුවමාරු වෙන්නේ නැති නිකන් කට වචනෙට ඒ ගනුදෙනු සිද්ධ වෙන අසංවිධිත වෙළඳපොළ එතන හඳුන්වන්නේ. සංවිධිත වෙළඳපොළ තමයි ඔන්න අපිට අදාළ වෙන්නේ. සංවිධිත වෙළඳපොළ කියන්නේ යම් කිසි නීත්‍යානුකූල ලියවිල්ලක් නැත්තම් සුරකුම්පතක් මාර්ගයෙන් ඒ මුදල් ගනුදෙනු මූල්‍ය හෝ මූල්‍ය වටිනාකමක් තියෙන මොනයම් හෝ වටිනාකමක් ගනුදෙනු වෙන වෙළඳපොළ වලට තමයි සංවිධිත වෙළඳපොළ කියලා කියන්නේ. right. එතකොට ඒ වෙළඳපොළ අපිට මූලිකව හතරකට බෙදන්න පුළුවන්. ඒක
බෙදීමේ ක්‍රම ගොඩක් තියෙනවා. අපිට මේ ආකාරයෙන් බෙදන්න පුළුවන් එක විදිහක් මේ. එකක් මුදල් වෙළඳපොළ, ප්‍රාග්ධන වෙළඳපොළ, ව්‍යුත්පන්න සහ විදේශ විනිමය කියන කොටස. එතකොට මට ඕගොල්ලන් කියන්න මුදල් වෙළඳපොළ මොකද්ද, ප්‍රාග්ධන වෙළඳපොළ මොකද්ද? මේවා බොහොම බේසික් දේවල්. ඕගොල්ලන් දැන් ඩිප්ලෝමා එකේ ඉන්නේ, සර්ටිෆිකට් නෙමෙයි. ඒත් එක්ක කොමර්ස් බෑග්ග්‍රවුන්ඩ් එකක්, බැංකර්ස්ලා. ඒතකොට ඔයගොල්ලෝ මේක දන්නවා. මොකද්ද මුදල් වෙළඳපොළ, ප්‍රාග්ධන වෙළඳපොළේ මූලික වෙනස්කම? මුදල් වෙළඳපොළ කෙටි කාලීනයි, ප්‍රාග්ධන වෙළඳපොළ දිගු කාලීනයි. අනිත් අයත් ඒක හරිනේ දන්නව නේද? දැන් මේ ඉස්කෝලයක් වගේ අනේ කවුරු කතා කරන්නේ? අකිල ගිය සතියේ හිටියා නේද? ඔව් සර් හිටියා. හිටියා. ඔය හිටියා, අරුණ හිටියේ නෑ, අනිත් දෙන්න තව කීප දෙනෙක් අඩුයි. හරි. එතකොට ඒක තමයි බේසික් ඩිස්ක්‍රිප්ෂන් එක මේක සම්බන්ධයෙන්. මොකද මුදල් වෙළඳපොළ කියන්නේ කෙටි කියන එකේ මේ අපි තියරිටිකල් මේක අපිට තියරි එකට කියන අදහස අවුරුද්දක් හෝ ඊට අඩු කාලයක්, මාස 3 6 9 12 කියන කාලවකවානු තමයි මේ මුදල් වෙළඳපොළ කියන සීමාවට අයිති වෙන්නේ. කෙටි කාලීන නැත්තම් වසරක් හෝ වසරට අඩු සුරකුම් සහ මුදල් ගනුදෙනු වෙන වෙළඳපොළ. ප්‍රාග්ධන කියන්නේ අනිත් එක දිගු කාලීන අරමුදල්. ඒකේ මූලිකම දෙක තමයි කොටස් සහ බැඳුම් කර. හරි, ණය කරත් අයිති වෙනවා. නමුත් බැඳුම් කර රාජ්‍ය පෞද්ගලික නැත්තම් කොටස් කියන එක තමයි ප්‍රාග්ධන වෙළඳපොළේ මූලික කොටස් නැත්තම් අංශ දෙකක් හැටියට සලකන්න පුළුවන්. වසරකට වැඩි ආපසු ගෙවීම් කාලයක්, පියවීම් කාලයක් තියෙන සූරකුම්පත් අරමුදල් සංසරණය වන වෙළඳපොළ ප්‍රාග්ධන වෙළඳපොළ. right? ඊට පස්සේ තව එකක් අපිට පුළුවන් ව්‍යුත්පන්නල ඩෙරිවටිව් මාකට්. ඩෙරිවටිව් මාකට් ඔය මේ ඒවා ඉංග්‍රීසි වලින්ම මම ගිය සතියේත් කිව්වා ඉංග්‍රීසි ටර්ම් එක පුළුවන් තරම් ඕගොල්ලන්ගේ ඒ මේවා එක තියාගන්න භාෂාවේ. මොකද මේ බොහෝ දුරට වරහන් ඇතුළේ ඉංග්‍රීසි වචනේ සිංහල පේපර් එකේ දෙනවා. එහෙම දුන්නා හෝ නොදුන්නා පුළුවන් තරම් බලන්න ඕගොල්ලන් ඉංග්‍රීසි පේපර් එකත් ඒ වෙලාවේ ඉල්ල ගන්න. ඒකේ ඉංග්‍රීසි එක. එතකොට කොහොමටවත් වරදින්නේ නැහැ ඒ වචනේ එතකොට තියෙනකොට. මොකද මේවා තව බේසික් වචන පල්ලෙහාට තව යනකොට තමයි ටිකක් ඔය වචන මේවා එන්නේ. ගැටලු එන්නේ. ඒතර ව්‍යුත්පන්න වෙළඳපොළ කියලා කියන්නේ අර ඒක ඩිස්ක්‍රිප්ෂන් එක මම අපි පාඩම කරද්දිම දෙන්නම්. එක යම් වත්කමක අගයක් මත තව වත්කමක අගය තීරණය වෙන වෙළඳපොළක් නැත්තම් සුරකුමක් තමයි ව්‍යුත්පන්න කියන්නේ. නැත්තම් ව්‍යුත්පන්න සුරකුම් කියලා කියන්නේ. ඒක මං වැඩි විස්තරයක් කරන්නේ අපි අර පාඩමේ එනකොට මේකේ පැහැදිලි කිරීම කරන්න. ව්‍යුත්පන්න වල නැත්තම් ඩෙරිවටිව්ස් වල මූලික දේවල් තුනක් තියෙනවා. මූලික වර්ගීකරණ ෆියුචර්ස් ෆෝවර්ඩ්ස් නැත්තම් ඉදිරියින් අනාගතයන් සහ වරණ කියන එක. ෆියුචර්ස් ෆෝවර්ඩ්ස් and options කියන එක. හරි, දැනට ලියා ගන්න ඕගොල්ලන්ට මම මේකේ ලියන්නම්. right, ඉස්සලම් forwards ලියා ගන්න. forwards ඉදිරියින් කියන එක. futures අනාගතය. මේක ඉංග්‍රීසියෙන් හොයාගත්ත නම් අපි සිංහල ට්‍රාන්ස්ලේට් කරලා තියෙන සිංහල වචනේ ගොඩාක් පහපාලුයි. ඉතින් අපිට ඒකට ආදේශ කරාට මේකෙන් ඕගොල්ලන්ට අනාගතයන් කිව්වට අර ඒ කොහොමත් ෆීලිං එකක් එනවලුයි.
මේක පුළුවන් තරම් තියාගන්න. නමුත් ඔයගොල්ලෝ සිංහලෙන් ලියන හන්ද මේ වචනේ ඔළුවේ තියාගන්න. හරි. අනිත් එක ඔප්ෂන්ස් කියනවා. වර්ණය. නැත්නම් වර්ණ තෝරා ගැනීම කියන මීනින් එක තමයි මේකෙන් දෙන්නේ ඔප්ෂන්. තෝරා ගැනීමක් තියෙනවා ඒ ව්‍යුත්පන්න නැත්නම් ඩෙරිවේටිව් එක ක්‍රියාත්මක කිරීමේදී තෝරා ගැනීමක් තියෙනවා කියන එක දැනට ඕවා එකක් දීර්ඝ පාඩම්. ඒකින්ද දැනට ඔය තුන තමයි මූලික කියන එක ඒකෙදී අදහසක් ගන්න. නැත්තම් ඕකේ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එක මං කිව්වට ඔයගලන්ට ඒකේ තීරුම යන්නේ නැහැ. ඒක අපි මේ පාඩම කරන වෙලාවට මං ඒක සම්පූර්ණයෙන්ම කියා දෙන්නම් ඔයගොල්ලන්ගේ ඒක හොඳට ඔළුවට යන්න. right. අනිත් එක විදේශ විනිමය වෙළඳපොළ. දැන් අපිට පොඩි ක්‍රයිසිස් එක පොඩි නම් නෙමෙයි. ඒක ගැන මම කියන්න යන්නේ නැහැ. අපිට රුපියලට ඩොලරයට සාපේක්ෂව ලංකාවේ මුදල සෑහෙන මේ අවප්‍රමාණ වීමක් වුණා. අපි මතක සාමාන්‍ය අවුරුදු 5ක වගේ කාල සීමාව ගත්තොත් සාමාන්‍ය 150 ගණන් වල තිබ්බ 40 ගණන් 50 ගණන් වල තිබ්බ ඩොලර් එකකට රුපියල් ගාන දැන් 200 පැන පොඩ්ඩක් එහාට ගිහිල්ලා තියෙනවා. ඕක එක දෙයක් විතරයි විදේශ විනිමය වෙළඳපොළ කියන එකේ. ඕකේ තියෙනවා ක්‍රොස් කරන්සිස්. ඒ කියන්නේ යෙන් එකට ඩොලර්, නැත්නම් ඩොලර් එකට පවුන් එකට රුපියල් වලට යුවාන්. ඒ වගේ මේ එක රටවල් වල විනිමය අතර තියෙන අනුපාත තියෙනවා. ඒතර ක්‍රොස් කරන්සි. ඉතින් ඒවා ට්‍රේඩ් වෙන වෙළඳපොළවල තියෙනවා. නමුත් මේ විදේශ විනිමය සම්බන්ධ වෙළඳපොළ කියන එකත් වෙනමම ඒ මුදල් මූල්‍ය වෙළඳපොළ තුල ඒක ගනුදෙනු වෙනවා. ඒතර මේවා තව දෙයක් තමයි මේවා මතක තියාගන්න ඕනේ. මේක එක වෙළඳපොළකට අයිති කියලා ප්‍රොඩක්ට් එකක් අපිට මේව කරන්න බෑ. දැන් උදාහරණයකට පිටරට කෙනෙක් ෆොරිනර් කෙනෙක් පිටරට කෙනෙක් ලංකාවේ කොටස් වෙළඳපොළ තුල ආයෝජනය කරන්න යනවා. එතකොට එයාට ගැටෙන්න වෙන වෙළඳපොළවල් වර්ග කීයක් මෙතන තියෙනවද? ඒ මොනවද? විදේශ වෙළඳපොළයි ප්‍රාග්ධන වෙළඳපොළයි. ඔව් විදේශ විනිමයකයි ප්‍රාග්ධනයකයි දෙකම එතන කනෙක්ට් වෙනවා. දැන් ලංකාවේ ඩිරයිවටිව් මාකට් එකක් නැහැ. ඕගොල්ලන් ආයෝජනය කරන්න යන විදේශ රටක ඩිරයිවටිව් එකක් ගන්න. දැන් සමහර ලංකාවේ බැංකු ට්‍රෙෂරීස් වලින් ඉන්වෙස්ට්මන්ට්ස් කරනවා ඒ වගේ පිටරට මේ ව්‍යුත්පන්නය. එතකොට ව්‍යුත්පන්න වෙළඳපොළයි විදේශ විනිමය වෙළඳපොළයි දෙකේම එතන එයා ඉන්වෝල්ව් වෙනවා. එයා ඒ ආයෝජනය සිද්ධ කරනකොට ලංකාවේ රුපියල USD වලට US ඩොලර්ස් වලට කන්වර්ට් වෙලා තමයි මේ ඩිරයිවටිව් එක පර්චස් කරන්නේ, මිලදී ගන්න. ඊට පස්සේ ඒක විකුණනකොට ඒ විකුණපු එක එන්නේ ඩොලර්ස් වලින්. ඒ ඩොලර් එක රුපියල් වලට කන්වර්ට් වෙලා තමයි ලංකාවට එන්නේ. එතකොට එයා ඒ වෙළඳපොළ දෙකේම ඩීල් වෙන්න වෙනවා. ඒතකොට අන්න ඒකින්ද ඒක මේවා අයිසොලේටඩ් නෑ, බට් මේක වෙන වෙනම දක්වන්න පුළුවන් එක විදිහක් තමයි මේ. right. ඊට පස්සේ ෆොරිනර්ස්ලා ගොඩාක් ඉන්වෙස්ට් කරනවා ලංකාවේ ට්‍රෙෂරි බිල්ස්. ට්‍රෙෂරි බිල්ස් මුදල් වෙළඳපොළ සම්බන්ධයි. නමුත් විදේශයක ඉඳන් එන හින්දා විදේශ විනිමය වෙළඳපොළත් සම්බන්ධ වෙනවා එතන. right. ඒ කොටස් ටික තේරුණා නේද? මේ හැම එකම ඔයගොල්ලෝ ලියා ගන්න. මං කියන කොට මේ ඔයගොල්ලන්ට අවශ්‍යයි කියලා හිතන මේ දේවල් ලියා ගන්න. මම ගොඩාක්ම වැදගත් කොටස් කියනවා නම් මම ඒ ටික highlight කරනවා. ඊට අමතරව ඔයගොල්ලන්
තියෙන ඒවා හැම එකම ලියා ගන්න පස්සේ ඔයගොල්ලන්ට ඒක වැදගත් වෙනවා. right ඊට පස්සේ අපි කතා කරන්නේ ණය වෙළඳපොළ. ණය කියන එක අපිට personal loan එකක් වෙන්න පුළුවන්, housing, mortgage loan, credit card, ඊට පස්සේ corporate loan, ඊට පස්සේ අපි කියමු plantation, මේවා ඒවට අයිති වෙන loan. ඊට පස්සේ ඒක දිගටම යනවා උඩට issue management එක දක්වා මොනවද කොටස් නිකුතු, ණයකර නිකුතු, බැඳුම් කර නිකුතු, රජයේ භාණ්ඩාගාර වල වෙන රජයට සම්බන්ධ නිකුතු, ඒ ඔක්කොටම ගලාගෙන යනවා. මොකක්ද ඒකේ පොදුවේ වෙන්නේ? අරමුදල් අතිරික්ත ස්ථානයක සිට හිඟ ස්ථානයක් දක්වා අරමුදල් ගලා යාම. සල්ලි වැඩි තියෙන එක්කෙනා ඩිපොසිට් කරනවා, හිඟ එක්කෙනා ලෙන්ඩින් එකක් විදිහට ණයක් විදිහට ඒක ගන්නවා. ඒක තමයි මේ වෙළඳපොලේ සරල අර්ථය. right එතකොට මොන වගේ කාර්යයන් සඳහාද මේක ගන්නෙ? right ව්‍යාපාරික ණය ගන්නවා expand කරන්න. මොකද පුළුල් කරන්න. දැන් සාමාන්‍ය ව්‍යාපාරික ස්ථානයක ඔෆිස් එකක් මේකක් තියෙනවා නම් ඒගොල්ලන්ට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. අපි කියමු තේ ෆැක්ටරි එකක් කියලා. අපි ප්‍රොඩක්ෂන් පැත්තෙන් ගත්තොත් ප්‍රොඩක්ෂන් ඒගොල්ලන් ප්‍රොඩක්ෂන් එක ටී ප්‍රොඩක්ෂන්. ඒතර ඒගොල්ලන් ඉන්නේ වර්ගඩි සාමාන්‍ය 12000ක විතර ඒරියා එක. ඒගොල්ලන්ට ගොඩාක් තියෙනවා ඉන්ටර්නැෂනල් ඩිමාන්ඩ් එක. ඒගොල්ලන් මොකද කරන්නේ? තව expand කරනවා, පුළුල් කරනවා. එතකොට වර්ගඩි 12000 ඉඳන් තව 10000ක වර්ගඩි 10000ක කොටසක් ඒගොල්ලන් ඇක්වයර් කරනවා. නැත්නම් වෙන ෆැක්ටරි එකක් ඒගොල්ලන් ඉන්ස්ටෝල් කරනවා. අන්න ඒකට ණය ලබා ගැනීම සිද්ධ කරනවා. ඒක එක අරමුණක්. ඊට පස්සේ නව්‍යකරණය. දැන් බැංකු වල යනවනේ ඒ පොඩි අප්ග්‍රේඩ්ස්. මම කියන්නේ ඒ වගේ ඒවා නෙමෙයි, ලොකු අප්ග්‍රේඩ් එකක්. ඔය දැන් ටී ෆැක්ටරි එකම ගන්න පුළුවන්. ඒ වගේ ටී ෆැක්ටරි එක දැන් තියෙන්නේ අවුරුදු 30කට විතර පරණ මැෂින්ස්. අවුරුදු 1980 90 කාලේ ගෙනාපු මැෂින් හොඳටම වැඩ වුණාට ඒක මේන්ටේනන්ස් වැඩි, ස්පෙයා පාර්ට්ස් හොයාගන්න නැහැ, ඔයිල් කන්සම්ප්ෂන් එක, කරන්ට් කන්සම්ප්ෂන් එක වැඩි, හෙවි වැඩි, කියන්නේ බර වැඩි. එතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ 12000 තියෙන වර්ගඩි 12000ක තියෙන ෆැක්ටරි එක ඇතුළේම මොඩර්නයිසේෂන් එකක් යනවා. මොකද්ද මොඩර්නයිසේෂන් එක? මේ ඒ පරණ ඒවා ටික ගලවලා අපි කියමු ඒ කම්පැනියෙන්ම අලුතෙන්ම ගහන මැෂින්ස් ටික ගෙනල්ලා ඉන්ස්ටෝල් කරනවා. අන්න ඒකට මිලියන 100ක ණයක් ඒගොල්ලෝ ඉල්ලනවා. අන්න එක මොඩර්නයිසේෂන්. අලුත් කරනවා, අප්ග්‍රේඩ් කරනවා. හරි. දැන් බැංකු වල වගේ සේවා සපයන සර්විස් ඔරියන්ටඩ් කම්පැනිස් වලටත් ඒක අදාළ වෙනවා. මොකද අලුත්ම සිස්ටම් එකක් ඕගොල්ලන් ගෙනවා. සම්පූර්ණ දැන් කමර්ෂල් බැංක් එකේ අය ඉන්නවද දන්නේ නැහැ. දැන් ආයේ ඔන්ලයින් අලුතින් සිස්ටම් එකක් ඇවිල්ලා. මම දන්නේ නැහැ ඒක බෑක් එන්ඩ් එකේ ඉඳන් ඔක්කොම වෙනස් කරාද කියලා. බට් ඉන්නේ ඒ වගේ ලොකු චේන්ජ් එකක්. version එකේ නිකන් පොඩි අප්ඩේට් එකක් යන එක නෙමෙයි, සම්පූර්ණ සිස්ටම් එක චේන්ජ් කරනවා. නැත්නම් සම්පූර්ණ සිස්ටම් එක මයිග්‍රේට් කරනවා. ඒකෙම ලොකු version එකකට. ඒ කියන්නේ කස්ටමර් බේස් එක වැඩි. ඒකේ හැන්ඩල් කරන්න පුළුවන් 50000ක විතර ඩේටාබේස් එකක්, අරක 50000ක විතර ඩේටාබේස් එකක් පුළුවන්. අන්න ඒකට අපි සිස්ටම් මයිග්‍රේෂන් එක කරනවා. අන්න ඒක නව්‍යකරණය, මොඩර්නයිසේෂන් කියලා හඳුන්වන්න පුළුවන්. හරි. ඒතකොට සිස්ටම් එක වෙන්න පුළුවන් එක, ප්‍රොඩක්ෂන් එකක මැෂින්ස් වෙන්න පුළුවන්. බොට්ලින් ප්ලාන්ට් එකක් නම් ඒ බොට්ලින් ප්ලාන්ට් එක අලුත් version එකකට රිප්ලේස් කරනවා. එතකොට ඔය නිකන් කාබනේටඩ් ඩ්‍රින්ක් වෙන්න පුළුවන්, ෆෘට් ඩ්‍රින්ක් ඒවා වෙන්න පුළුවන්. ඒ බොට්ලින් ප්ලාන්ට් එක රිප්ලේස් කරනවා. ඒ මොඩර්නයිසේෂන් එක. ඒ වගේ උදාහරණ කියන්න පුළුවන්. ඊට පස්සේ අනිත් ආකාරයේ විවිධාංගීකරණ. ඔය ඩයිවර්සිෆිකේෂන් කියන වචනේ කොමන්. මේ හැම එකටම කොමන්. විවිධාංගීකරණ. දැන් ඕගොල්ලන්ගේ ඉගෙනීමත් විවිධාංගීකරණය කරන්න පුළුවන්. දැන් ඕගොල්ලන් බැංකින් ස්ටඩීස් කරනකොට ඊට අමතරව ඕගොල්ලන්ට කරන්න පුළුවන් මාකටිංగ్ කෝස් එකක්. නැත්තම්
සයිකොලොජි කෝස් එකක්. එහෙම තියෙනවා. දැන් ගොඩක් පුළුල් වෙලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න. දැන් ඔය මාකටිං වගේ ඒරියා එකක් කරනකොට සාමාන්‍යයෙන් සයිකොලොජි වගේ ඩිප්ලෝමා එකක් සමහර අය ෆලෝ කරනවා. මොකද ඒක මිනිස්සුත් එක්ක ගැටෙන්නේ ඒකේ සයිකොලොජිකල් ෆැක්ටර් එක බලන්න ඒගොල්ලන් ඒක ඒ ස්ටඩි එකක් ඒගොල්ලන් ඒක ඇතුළත් කරලා තියෙනවා ඒ ගොඩක් මොඩර්න් කෝසස් වලට. ඒතකොට මේ මොනවද විවිධාංගීකරණයක්. ඒක ඩයිවර්ස් වෙලා තියෙන්නේ එක එක අංශ වලට. දැන් ගොඩක් මාකටිං කරන අය ගොඩක් ෆයිනෑන්ස් පැත්තෙත් එක එක ස්ටඩීස් කරනවා. ඉන්ජිනියර්ස්ලා ගොඩක් CIMA කරනවා. සිමා කියන්නේ ටිකක් මැනේජ්මන්ට් accounting නැත්නම් accountancy වලට costing ඒ පැත්තට සම්බන්ධ. නමුත් ඉන්ජිනියර්ස්ලා කරනවා ඒ වගේ සබ්ජෙක්ට්ස්. මොකද විවිධාංගීකරණය. ඩයිවර්සිෆිකේෂන් එක. ඒතකොට ඒක මම කතා කරේ এডুকেෂන් ලෙවල් එකෙන්. දැන් අපි මෙතන කතා කරන්නේ බිස්නස් ටර්ම් එකෙන්. එතකොට ඒගොල්ලන් දැන් අපි කියමු soft drinks manufacture කරන කම්පැනි එකක් කෙලින්ම freezing items අපි කියමු ice cream products වලට diverse වෙනවා. නැත්නම් සාමාන්‍ය tea manufacturing නැත්නම් ඒ වගේ මොන හරි භෝගයක් වගකීම ඒ සම්බන්ධයෙන් හිටපු සමාගමක් සම්පූර්ණයෙන්ම හෝටල් ශේත්‍රයට යනවා. නැත්නම් leisure field එකට. හරි leisure and tours ඒ කියන්නේ hotel and tours කියන sector එකට මාරු වෙනවා. අර business එක කරන ගමන් ඒ business එකට මාරු වෙනවා. ඒතකොට ලංකාවේ ඔයගොල්ලන් සාමාන්‍ය දැනුමෙන් කියන්නේ සාමාන්‍යයෙන් එහෙම diversified holding එකක් නමක් දන්නවද? listed company එකක් මොනවද තියෙන්නේ? holding company කියලා යන්නේ මොනවද තියෙන්නේ? දම්රෝලා නම් ඉන්නවනේ සර් හොටෙල් ෆීල්ඩ් එකේ. දම්රෝලා නම් හොටෙල් ෆීල්ඩ් එකේ ඉන්නවනේ. දම්රෝ ඉන්නවා. ඔව්. දම්රෝ ඉන්නවා ප්ලාන්ටේෂන් වලත් ඉන්නවා. හොටෙල් ෆීල්ඩ් එකෙත් ඉන්නවා. ඒගොල්ලන් ප්ලාන්ටේෂන් එක නම් විකුණන්න කියන එකේ ඉන්නවා. ඒගොල්ලන් විකුණන්න හදනවා කියලා හරි වික්ක හරි කියලා. ඒගොල්ලන් මේ ලෙෂර් ඒ ෆීල්ඩ් එකෙත් ඉන්නවා. දැන් ඒකත් අපිට ගන්න පුළුවන් ටිකක් ඩයිවර්ස් වෙලා. ඇයි ඒගොල්ලන් ඒකට හේතුව ඒගොල්ලන් දැන් ඉන්න මේක තියෙන්නේ office equipments household items ඒ වගේ electronics වගේ field එකේ බැරි වෙලාවත් ඒකේ මොනවා හරි ඒගොල්ලන්ට profit earn කරන්න බැරි මොනවා හරි situation එකක් આવොත් අනිත් sectors වලින් ඒක cover up වෙනවා. ඒක තමයි diversify කියන එකේ ගොඩක්ම තර්කය. ඒකට positive කියන්න තර්කය. එතකොට ඊට වඩා දැන් අපි listed company ගත්තොත් John Keells Holdings, Hemas Holding කියලා කියන්නේ ඒගොල්ලන් ගොඩක් sectors වල ඉන්න holding company. holding company කිව්වහම ඒගොල්ලන් sectors ගොඩක ඒගොල්ලන් business කරනවා. එතකොට දැන් මේ දවස්වල ගත්තොත් John Keells එකේ leisure sector එකේ ගොඩාක්ම down. දැන් ටිකක් quarantine procedures යන හින්දා චුට්ටක් ඒගොල්ලන් ඒක පවත්වගෙන යනවා. ඒගොල්ලන්ගේ ප්ලාන්ටේෂන් එක දැන් টপ ඒක টপিන්. ඇයි ඉන්ටර්නැෂනල් ඩිමාන්ඩ් එක හයි, ඩොලර් එක හොඳයි. එතකොට ඒක ගොඩක් ප්‍රොෆිටබල්. ඒතකොට ඒ වගේ තියෙනවා. සුපර් මාකට් ඒගොල්ලන්ගේ හොඳට යනවා. ෆුඩ් ප්‍රොඩක්ට්ස් කියන ඒ අංශයේ සෙක්ටර් එක හොඳට යනවා. ඒ වගේ එක එක අංශ වලින් එක එක contribution හම්බ වෙනවා. ඒතකොට holding company එකක් සාමාන්‍ය රිස්ක් එක පොඩ්ඩක් අඩු මට්ටමක තියාගන්න පුළුවන්. right right එතකොට නව්‍යකරණේ විවිධාංගීකරණය කියන්නේ ඒක. එතකොට ණය වෙළඳපොළ දියුණු කරන්න මොනවද රජයෙන් අරන් තියෙන
ක්‍රියාමාර්ගය ඇත්තට මේක ක්‍රියාමාර්ගයක් නම් ටිකක් මග නතර වෙලා ඕගොල්ලන් හොඳට ගොඩක් ඒක නෝටිස් වෙලා ඇති බැංකු ඒකාබද්ධ කිරීමේ වැඩසටහනක් ගියා පොඩි කාලයකට කලින් මර්ජ් කරන්න කැටගරිස් තුනකට බෙදලා කැටගරි A B කියන එකකින් A කැටගරි එකේ ඉන්න අයට B කැටගරි එකේ ඉන්න බැංකු සහ මූල්‍ය ආයතන තෝරගෙන ඒක ඇක්වයර් කරන්න අවස්ථාව දුන්නා. රයිට්. එතකොට ඒකෙදි වෙන මේ මෙතන මට කියන්න පුළුවන්ද ඔයගොල්ලන් කවුද මේ බැංකුව වල වැඩ කරන්නේ කියලා? බැංකුව වල වැඩ කරන අය ඉන්නවද ඔයගොල්ලන්? අරුණ ඔයා බැංක් එක්කද? අකිල? ඔව් සර් මම NSB එකේ. අකිලත් බැංකින්ද? ඔව් සර් මම HMB. රයිට්. එතකොට ඔයගොල්ලන්ට පොඩ්ඩක් සමහර විට නෝටිස් ඇති ඒ බැංක් මර්ජර් එක ගියා. එතකොට ඇයි ඒක ගියේ? ඒක වැදගත්. දැන් ඒ සීමිත බැංකු ප්‍රමාණයක් ක්‍රියාත්මක වීම සහ තරඟකාරීත්වය ඇති කිරීම. දැන් අපි කියමු බැංකු 20ක් 30ක් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. එතකොට ලංකාව වගේ රටක ගොඩාක් සීමා සහිතයි ලංකාව වගේ රටක ජනගහනය සහ මුදල් ගනුදෙනුව අනිත් සාමාන්‍ය ලොකු රටවල් වලට සාපේක්ෂව. එතකොට මොකද්ද වෙන්නේ? ඒ තරංකාරීත්වය බෙදිලා යනවා. නැත්තම් ඒ බිස්නස් ඔක්කොම බෙදිලා යනවා අර ගොඩාක් බැංකු අතර. සාමාන්‍ය සාපේක්ෂව පොඩි බිස්නස් ප්‍රමාණයක් ගොඩාක් අය අතරේ බෙදිලා ගියාම මොකද වෙන්නේ? එක්කෙනෙකුට හම්බ වෙන ප්‍රමාණය මාකට් ෂෙයා එක හරි අඩු වෙනවා. එතකොට හරි අමාරුයි ඒ සමාගමට ඒ තනිව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එකතු වුණායින් පස්සේ මොකද වෙන්නේ? ඒක හොඳ තරඟකාරීත්වයක් ඇති වෙනවා සහ අනිත් පැත්තෙන් හොඳට කාර්යක්ෂම විදිහට ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. දැන් මම මේක කමක් නැහැ නම් වලින් කිව්වට නිකන් අපි ගමු Bank of Ceylon, NSB, Commercial, සම්පත්, HSBC ඔය වගේ බැංකු පහක් විතරක් දැනට ක්‍රියාත්මක වුණා නම් ඒගොල්ලන්ගේ size of the business වැඩි. වෙළඳපොළ ප්‍රමාණය නැත්තම් වෙළඳපොළ කොටස ගොඩාක් වැඩි. බැංකුවත් හරිම විශාලයි. සෑහෙන විශාල බැංකුවක් බ්‍රාන්ච් එකක් වුණත් මේ වගේ 3 ගුණයකට විතර ලොකු බ්‍රාන්ච් එකක් ඉඩ ප්‍රමාණයක් අවශ්‍යයි. නමුත් ගොඩක්ම efficient. in house හොඳට research recovery ඒ ඔක්කොම හොඳ මට්ටමක තියාගන්න පුළුවන්. ඇයි බැංකු පහක් තියෙන්නේ පහම giantsලා. පහම අති විශාල බැංකු. එතකොට එක්කෙනෙකුට එක්කෙනෙක් අපිට තරඟයක් දෙනව මිසක් එක්කෙනෙක් තව අනිත් බැංකුව අඩපණ කරන්න බෑ. මොකද මුළු පහම ප්‍රමාණයෙන් විශාල බැංකු. දැන් තියෙන තරංකාරීත්වයත් බැලුවහම ඒ වගේ පේනවා. දැන් Bank of Ceylon එකට commercial bank එකට attack කරන්න බෑ. ඒ market share එක පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනවා විතරයි. ඒ වගේම සම්පත් බැංකුව commercial බැංකුව. ඒ අතරත් තියෙන්නේ ඒ වගේ තරගයක්. අන්න ඒ වගේ විදිහට යනවා. අර පොඩි බැංකු ක්‍රියාත්මක වෙන ඒවා ඒක පද්ධතිය තුල ඒගොල්ලන් ස්ට්‍රගල් කරනවා. ඒගොල්ලන් හරි අමාරුවෙන් තමයි ඒක ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඒතර අන්න ඒ ගතිය නැති වෙනවා ඒ ඒකාබද්ධ කිරීම තුලින්. right මම mergers and acquisition වලදීත් ඕක කියනවා. right මූල්‍ය ද්‍රව්‍යශීලතාවය උපරිම මට්ටම ප්‍රශස්ත මට්ටමක පවත්වා ගන්නට මහ බැංකු සංචිත වෙළඳපළට මුදා හැරීම. මම ඒක අර මුදල් වෙළඳපොළ පාඩමේදී කියන්නම්. ඒකේ අදහස වෙන්නේ බැංක් රිසර්ව් එකක් තියෙනවා සෙන්ට්‍රල් බැංක් එකේ. හැම බැංකුවෙම අර අපිට ලීස් එකක් හරි මෝගේජ් ලෝන් එකක් දෙනකොට අපිට ඒක වෙනුවෙන් අපිට උකස්කරයක් බැංකුව රඳව ගන්නවා වගේ මහ බැංකුව රඳව ගන්නවා බැංකුවේ යම්කිසි මුදලක් යම්කිසි percentage එකක් මහ බැංකුවේ රඳව ගන්නවා. ඒතර ඒක ඒ කාලවල වලට නිදහස් කිරීම සහ ඒ රේට් එක වැඩි කරපුවාම ඒ බැංකු සංචිත වලට එකතු වෙනවා
රේට් එක අඩු කරපුවාම බැංකු සංචිත වලින් ඒක වෙළඳපොළට මුදා හැරෙනවා. එතකොට බැංකු පද්ධතියේ මුදල් අඩු වුණාම ඒ සංචිත මුදා හැරලා ඒක පාලනය කරනවා ණය වෙළඳපොළ. right? අනිත් එක සාමාන්‍ය එදිනදා තියෙන එකක් දැන් ණයපත් සහ පහසු ගෙවීම් ක්‍රම දැන් මාස 60ක් යනකම් එක එක ක්‍රෙඩිට් කාඩ්ස් වලින් ප්‍රොමෝෂන් එනවා. ඒක ණය වෙළඳපොළ දියුණු කරන්න ඒක රජයෙන් නෙමෙයි ඒක ඇත්තටම බැංකු වලින්ම ක්‍රියාත්මක වෙන ප්‍රෝග්‍රෑම් එකක් හැටියට හඳුන්වන්න පුළුවන්. right? එතකොට මොකද්ද මේ ණය උපකරණයක් කියන්නේ මේක යටතේ රජ්‍ය සහ විශාල පරිමාණයේ පෞද්ගලික ව්‍යාපාර සහ ව්‍යාපෘති ෆයිනෑන්ස් කරන වෙළඳපොළක් තියෙනවා. දැන් එන්නේ ඒ වගේ එකක දැන් රජය කියන එක සාමාන්‍ය ණයක් ගන්නෙ නැහැ. නැත්නම් අති විශාල ප්‍රමාණයේ ව්‍යාපාර නැත්නම් ව්‍යාපෘති ප්‍රොජෙක්ට්ස් කියන ඒවා සාමාන්‍ය කමර්ෂල් ලෝන්ස් වලට යන්නේ නැහැ. මේ කියන්නේ සාමාන්‍ය කමර්ෂල් ලෝන් නැත්නම් සාමාන්‍ය ව්‍යාපාරික ණය කියන එක නෙමෙයි මෙතන. මේක ඉන්ස්ට්‍රුමන්ට් එකක් through යන එක. නැත්නම් ණය උපකරණයක් හරහා යන එක තමයි එතන. ඒතර මේ වෙළඳපොළේ විශේෂත්වය මොකද්ද? ඒ අවශ්‍යතාව වෙනුවෙන් ණය උපකරණ අඳුන්වලා දීලා තියෙනවා. දැන් ඒ උපකරණ උදාහරණ මම කීපයක් කිව්වොත් ඕගලන්ට තේරෙයි මේ කියන්නේ මොකක් ගැනද කියලා. කොටස්, ණය කර, බැඳුම් කර, වාණිජ පත්‍රිකා. අන්න ඒවා කීපයක්. ඔන්න ඒවා තමයි ණය උපකරණ කියලා කියන්නේ. ඒක ඕනනම් කෙටියෙන් ලියා ගන්න ණය උපකරණයක් කියන්නේ මොකද්ද? ගිවිසුම්ගත එකගත්වයක් මත අවශ්‍යතාවය ඇති පාර්ශවයක් අරමුදල් සම්පාදනය කර ගැනීමේ අරමුණින් නිකුත් කරනු ලබන ඉලෙක්ට්‍රොනික හෝ ලිඛිත වගකීම් සහතිකයකි. right? ඒක බේසික් ඩිස්ක්‍රිප්ෂන් එකක්. ඒක ඔහට පාඩම් කරන්න ඕනේ. ඒක දැනගන්න විතරයි. එක පාර්ශවයක් විසින් අනිත් පාර්ශවයට නිකුත් කිරීම සිද්ධ කරනවා අරමුදල් සම්පාදනය කරගැනීමේ අරමුණින්. දැන් දෙන්නේ නම් ඉලෙක්ට්‍රොනික සහතිකයක් තමයි. කවුරුත් පේපර් සර්ටිෆිකට් එකක් බොහෝ වෙලාවට ඉෂුව කරන්නේ. කොටස් සහතික කියන එකක් දැන් ඔක්කොම අපි CDS එකේ ලොච් කරලා තියෙන්නේ. බැඳුම් කර, ණය කර, සහතිකපත් ඔක්කොම E ෆෝමැට් එකෙන් තියෙන. ඒතකොට ඉලෙක්ට්‍රොනික සහතිකයක් තමයි දෙන්නේ. කෙනෙක් අනිත් කෙනාට ණයයි. ඒ සඳහා අරමුදලක් සහ පොලියක් අඩංගුයි කියලා ලියවිල්ල. right? එතකොට ඒ සුරකුමක පොදුවේ තියෙන ලක්ෂණ කීපයක් තියෙනවා. මේක ඔයගලන්ට ඕන කරනවා ඍජුව නෙමෙයි. දැන් සුරක්ෂිත කියන්නේ මොකක්ද කියලා අහන්නේ නැහැ. නමුත් මේකෙන් ඔයගලන්ට අර කේස් ස්ටඩි ටයිප් ප්‍රශ්න මොනවා හරි විස්තරයක් එක්ක ලියන්න තියෙන ඇනලයිස් කරන්න තියෙන ප්‍රශ්න වර්ගයක් තියෙනවා. ඒක ගොඩක් එනවා. අන්න ඒකට මේක යූස් කරන්න පුළුවන්. ඒතර මොනවද මේ සුරකුමක සුරක්ෂිත භාවය කියන්නේ? සුරක්ෂිත භාවය කියන්නේ කෙටියෙන් ගත්තොත් අපි සාමාන්‍ය පර්සනල් ලෙවල් එකකින් කොලැටරල් එක නැත්තම් උකස්කරය එයාට කොච්චර සුරක්ෂිතයක් තියෙනවද? දැන් අපි සමාගමක් බැඳුම් කරයක් නිකුත් කරනවා. ඒ බැඳුම් කරයක් නිකුත් කරනකොට ඒ බැඳුම් කරය යම් කිසි වෙන ඒගොල්ලන්ගේ දේපලක් හෝ යම් කිසි මුදල් ඇපයක් නැත්තම් දේපලක් විශේෂයෙන් අපි කියමු ඒගොල්ලන්ගේ බිල්ඩින් එකක් නැත්තම් ඉඩමක් මොනවා හරි දේපලක් මත සුරක්ෂිතව තමයි නිකුත් කිරීම සිද්ධ කරන්නේ.
අන්න ඒ වගේ අවස්ථාවක ඒක සුරක්ෂිත සුරකුම්පතක් කියලා කියන්න පුළුවන්. දැන් බෝඩ් එක ඔයගොල්ලන්ට පේනව නේද? සුරක්ෂිත සහ සුරක්ෂිත නොවු කියන දෙක බැලුවොත් මෙන්න මේ වගේ ඒ සමාගම නිකුත් කිරීම සිද්ධ කරනවා. අපි කියමු ණයකරය බැඳුම් කරය. බැඳුම් කරයක් බොන්ඩ් එකක් නිකුත් කිරීමක් කරනවා. මේ කියන ඇසෙට් එක මේ කියන බිල්ඩින් එක ඇපයක් හැටියට ක්‍රියාත්මක වෙලා ඒකේ තේරුම මොකද්ද? අපි කියමු මිලියන 100ක බැඳුම් කර නිකුතුවක් 107ක වාර්ෂික පොලියට මේගොල්ලන් බැඳුම් කරේ සහතික වෙනවා මේ නිකුත් කිරීම වෙනුවෙන් අපි මේ බැඳුම් කරේ සුරක්ෂිත නිකුත් කිරීම බැඳුම් කර නිකුතුවක් බැරි වෙලාවක් මේ පොලිය මේ මිලියන 100 පොලිය ගෙවන්න බැරි වුණොත් මේ වත්කම අපි විකුණලා ඒක සල්ලි කරලා අපි ගෙවීම ඕගොල්ලන්ට මේ මොනවා හරි අඩු වුණොත් අපි ගෙවීම සිද්ධ කරනවා. එතකොට ආයෝජකෙක් හැටියට ඔයාලට මේක සතුටුද කොන්ෆිඩන්ස්ද ආරක්ෂිතයිද නැද්ද? ආරක්ෂිතයි. එතකොට ආරක්ෂිතයි. මොකද මේක ඩිෆෝල්ට් වුණොත් මෙතනින් ගෙවනවා. එහෙම නැතුව මේ නිකුත් කිරීමක් කරනවා මිලියන 100 ඒකමයි. ඒ 10 එකම 10 කියන්නේ මේක අවුරුදු 3ක බැඳුම් කරයක් මේකත් අවුරුදු 3ක බැඳුම් කරයක් එමමයි මිලියන 100මයි නිකුත් කරන හැබැයි ඒකේ සහතිකයක් වෙන්නේ නැහැ. එහෙම. ඒකේ සහතිකයක් වෙන්නේ නැහැ. මෙයාගේ ඉන්ට්‍රස්ට් රේට් එක මේකට වඩා වැඩිද අඩුයිද මට කියන්න. 6ද නැත්නම් 8ද? 8ක් කරස්. ඇයි 8ක් වෙන්නේ? රිස්ක් එක වැඩි. රිස්ක් එක වැඩි. මේක රිස්කිය. අනිත් අයටත් ඒක තේරෙන්නේ නැතිනේ. මොකද මෙතන සමහර අය ඉන්නවා A level කරලා එකපාරට මේක පටන් අරන් බැංකුවකට ඇප්ලයි කරන ගමන් මේක. බැංකුවල අවුරුදු 4-5 ඉන්න අයත් ඉන්නවා. එතකොට ෆයිනෑන්ෂල් මාකට්ස් වල ඉන්න අය ඉන්නවා. මේ සෙන්ස් එක තියන අය ඉන්නවා නැති අය ඉන්නවා. ඒකයි මම මේ ස්ටේජ් එක මෙහෙම පැහැදිලි කරේ. එතන මේක තේරෙනව නේද? මේකේ අයිඩියා එක. බැංකර්ස්ට ඔක තේරෙනවා. ඒකයි මම වෙන එතනින් පිට අය ඉන්නවනම් ඔයගොල්ලන් ඉස්සලාම නම් මේ කියන අයිඩියා එකක් නැත්නම් ඔයගොල්ලන් කියන්න මේක ඉස්සලාම ඔලුවට දාගන්න ඕනේ දෙයක්. හරි මේක 107ට නිකුත් කරනවා නම් ඒක සිකියුර්. හරි ඒක තමයි හවුසින් ලෝන් එකේ රේට් එක අඩු මොකට වඩාද ක්‍රෙඩිට් කාඩ් ලෝන්. ක්‍රෙඩිට් කාඩ් කියන්නේ අන්සිකියුර් ලෝන් එක. හැබැයි හවුසින් ලෝන් එකට ඒක මෝගේජ් වෙලා තියෙනවා. හවුසින් ලෝන් එක 150ක් දෙනවා නම් රේට් එකට වඩා රිස්ක් එකට වඩා 80ක් දෙනවා නම් රිස්ක් එක වැඩි බැංකුව. ඒත් 80ක් දෙනවා නම් රේට් එක උනත් පොඩ්ඩක් උඩට දාන්න පුළුවන්. අර ඒ වගේ සාධක ගොඩක් මිශ්‍රණයක්. නමුත් මේකේ back by asset මේ asset එකකින් back වෙලා තියෙනවා. මේක back නෑ unsecure. එතකොට එතන අවදානමක් තියෙනවා. වැඩි අවදානමක්. එතකොට ඒකට තමයි මේ ගන්න. වැඩි අවදානම් වැඩි ප්‍රතිලාභ. හැබැයි මේක නිකුත්
කරන ආයතනයේ පැත්තෙන් අපි හැම වෙලාවෙම ඕගොල්ලන් සාමාන්‍ය පාරිභෝගික විදිහට තමන් ආයෝජකයෙක් හැටියට නෑ. මෙයා තමයි නිකුත් කිරීම සිද්ධ කරන්නේ. මේ පැත්තේ තමයි ආයෝජකයා. ආයෝජකයා රිසිට් එක අරගෙන රිසිට් එක කියන්නේ ඉන්ස්ට්‍රුමන්ට් එක අරගෙන ආයෝජනය සිද්ධ කරනවා. මට මේකට වඩා මම මෙතන වැඩි අවදානමක් ගන්න ඉඳ මම වැඩි ප්‍රතිලාභයක් අපේක්ෂා කරනවා. ඊට වඩා අනිත් පැත්තට ගියොත් ඊට වඩා මට අවදානම සෑහෙන අඩුයි. මේ බිල්ඩින් එකෙන් මට සිකියුර් වෙලා තියෙන්නේ, බැරි වෙලාව ඩිෆෝල්ට් වුණොත් මේක වෙනවා. අන්න එහෙනම් මම අවදානම අඩුයි. මම ඉල්ලන ප්‍රතිලාභයේ එච්චර මේ වෙන්නේ නැහැ. රජයේ උනොත් රජයේ අඩුම වෙන්නේ අන්න ඒකින්ද. right? එතකොට ඕකේ දෙවෙනි කාරණෙත් ඒ වගේම දෙයක්. මොකද්ද? සහතික කළ. මොකක්ද ඒ සහතික කළ කියන්නේ? දැන් මේකම ගත්තොත් right? මේකම ගත්තොත් තුන්වන පාර්ශව අප සහතිකයක් කියලා අපිට කියන්න පුළුවන්. තෙවන පාර්ශවීය අප සහතිකයක්. දැන් මේ සමාගම මේකක් නිකුත් කරන්න යනවා. මේක අපි කියමු දැන් on rent ඉන්නේ. දැන් කුලියට ඉන්නේ මිසක් මේගොල්ලන්ට අයිති බිල්ඩින් එකක් නෙමෙයි මේක. මේ පොඩි ෆයිනෑන්ස් කම්පැනි එකක්. මේ ෆයිනෑන්ස් කම්පැනි කුඩා එකක්. ඒගොල්ලන් මොකද කරන්නේ? තුන්වෙනි පාර්ශවයේ අපේ එකක් ගන්නවා. මේ තියෙන්නේ විශාල ගණන්. ඒගොල්ලන් මොකද කරන්නේ? මේගොල්ලන් මෙයාගෙන් ගන්නවා අපේ. ඇත්තටම ගන්නව නෙමෙයි, මේගොල්ලන්ගේ දානවා අපි කියමු ඩිපොසිට් එක 10 මිලියන්. 10 මිලියන් එකක් දානවා මෙන්න මේ බැඳුම් කර නිකුතුව වෙනුවෙන් කියලා. තෙවන පාර්ශවීය අප. හැබැයි මේකට වඩා හොඳ බැංකුවක. ඒක මේගොල්ලන්ට මාකටිං වලටත් හොඳයි. ප්‍රචාරණයටත් හොඳයි. මොකද අපි කියන බැංකුව මෙන්න මේ කියන ලොකු බැංකුවේ තුන්වෙනි පාර්ශවීය තෙවන පාර්ශවීය අපයක් මත පදනම් කරගෙන තමයි මේ බැඳුම් කරේ නිකුත් කරන්නේ. secure issue එකක්. අරක වෙනුවට ඒ වගේම තවත් දෙයක්. සහතික වෙන්නේ මොකද්ද? මේකේ මොනවා හරි ඩිෆෝල්ට් එකක් ගියොත් මෙන්න මේ ඩිපොසිට් එකෙන් එකක් මේක ඩිපොසිට් එක තියෙන කොටත් ඒක වෙන පර්පස් වලට ගන්න බෑ. ඒක මෙන්න මේ නිකුතුව වෙනුවෙන් තමයි ඒ තැන්පතුව තියලා තියෙන්නේ. හරි? මේ සම්පූර්ණ ඉන්ට්‍රස්ට් එක වෙන්න ඕනේ නෑ. ඒකෙන් යම්කිසි ගාණක් අල වශයෙන් යම්කිසි ගාණක් අප තැන්පතුව. මොකද ඔක්කොම ඩිෆෝල්ට් එන්නේ. සාමාන්‍ය මේකක් මේ වුණොත් ඩිෆෝල්ට් වුණොත් වෙන්න තියෙනවා මේකේ අපි තියෙනවා ඩිපොසිට් එකක්. ඒක තමයි තුන්වෙනි පාර්ශවීය අප කියන ඔය දෙවෙනි කියන්නේ අන්න ඒක. right. අනිත් ලක්ෂණය දැන් සුරකුමක පොදු ලක්ෂණ මේ. අනිත් එක පරිවර්ත්‍ය. දැන් පරිවර්ත්‍ය ණය කර. පරිවර්ත්‍ය බැඳුම් කර. ඊට පස්සේ ඔය එක ෆෝමේෂන් එකකින් අනිත් ෆෝමේෂන් එක වර්ගයකින් අනිත් වර්ගයකට පරිවර්තනය වෙන දේවල් තියෙනවා. හරි? බැඳුම් කර නිකුතුවක් කරන්න පුළුවන් පරිවර්ත්‍ය. මොකක්ද ඒ කියන්නේ? බැඳුම් කර නිකුතුව අවසානයේ ඒ සිකියුරිටි එකම නෙමෙයි ලැබෙන්නේ. වෙනත් සිකියුරිටි එකකට පරිවර්තනය කිරීමේ අවස්ථාවක් දෙනවා. උඩටම මතක තියාගන්න මේක අනිවාර්ය නැහැ. මේ පරිවර්තනය කිව්වහම මේ අනිවාර්ය දෙයක් නෙමෙයි. පරිවර්තනය කිරීමේ හැකියාව තියෙන බැඳුම් කර
විශේෂයක්. ඒතකොට දැන් මෙන්න මේ වගේ සෙටප් එකකදී මේ ආයෝජකයා කැමති නම් විතරයි මේ ඉන්වෙස්ටර් ආයෝජකයාට හිතෙනවා නම් මේ අවුරුදු 3 ඉවර වුණාට පස්සේ මේ සමාගම සෑහෙන තැනක ඉන්නවා මේක කන්වර්ෂන් එකක් වෙනවා. ඒ කියන්නේ කන්වර්ට් වෙනවා කොටස් වලට යම් කිසි අනුපාතයකට කිනිකුත් කිරීමේදී කියනවා. එතකොට ඒක කියනකොට ඒ ඔප්ෂන් එක ගන්න පුළුවන්. හැබැයි අකමැති නම් ඒක ඔප්ෂන් එක නිග්ලෙක්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ මට බැඳුම් කරේ විදිහටම අවුරුදු 3 ඉවරලා නිදහස් කරන්න පුළුවන්. හැබැයි ඒක කන්වර්ටබල්. පරිවර්තනය කරන්න පුළුවන්. හරි සාමාන්‍ය කොටස් වලට පරිවර්තනය කරන්න පුළුවන්. නායක කර බැඳුම් කර ඒ පරිවර්තය කියන පොදු ලක්ෂණ. ඒක කොමන් නේ. ඒතර පරිවර්තය කිව්වහම සුරකුම් කාණ්ඩයක සිට නැත්නම් ඒ ඇසෙට් ක්ලාස් එකක් කියනවා අපි. සුරකුම් පන්තියක් කියන සුරකුම් කාණ්ඩයක සිට වෙනත් සුරකුම් කාණ්ඩයකට පරිවර්තනය කිරීමේ හැකියාව ඒ පරිවර්තය කියන කොමන් ලක්ෂණයෙන් හඳුන්වලා දෙන්න පුළුවන්. ඒවල පස්සේ ගණන් වලට මේක ඕගොල්ලෝ ආයෝජන බැංකු කරුවෙකු වශයෙන් ඔයා මොනවද උපදෙස් දෙන්නේ කොහොමද? ඒ දේවල් වලට උත්තර දෙනකොට ඔන්න ඔය වචන වැදගත් වෙන ඉඳ මම එක කොමන් ටර්මිනොලොජි එක ඒ ටර්ම්ස් ටික මම ඔයගොල්ලන්ට කිව්වේ. ඒක දැන් පරිවර්තයේ තුන්වන පාර්ශව එකයි අප සුරකුම් කියන එකයි මම හිතනවා පැහැදිලි කියලා. අනිත් අය ඔය කතා කරන කීප දෙනා ඇරෙන්න අනිත් අය මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙනවා ඇති කියලා. නොතේරෙන තැනක් තියෙනවා නම් කොහොම හරි අහන්න. අහන අය අරුණ අකිල ඕගොල්ලෝ කොහොමත් අහන්න. එතකොට අනිත් අයටත් ඇත්තට මේ ප්‍රශ්නෙම තියෙනවා නම් ඒක පුළුවන් විසඳ ගන්න. right අපි ඊළඟ එකට ගියොත් එතකොට මේ ණය වගකීමක පොදු ලක්ෂණ මොනවද? right ඒ හැම එකම දැන් ඇත්තටම ඇක්ටිව් secondary market ද්විතීක වෙළඳපොළක් එක තුල ගනුදෙනු වෙනවා. ඒ වගේම රාජ්‍ය සුරකුම්පත් තියෙනවා, පෞද්ගලික සුරකුම්පත් තියෙනවා. රාජ්‍යයත් නිකුත් කරනවා, පෞද්ගලික අංශයත් නිකුත් කරනවා. එතකොට ඒකත් ඒ ඉන්ස්ට්‍රුමන්ට් එකට කරන්න පුළුවන් දෙකක් තියෙනවා. ආයෝජකයාට කරන්න තියෙන ඔප්ෂන් දෙකක් තියෙනවා. කල්පිරෙන තෙක් තියාගන්න පුළුවන්. නැත්නම් ද්විතීක වෙළඳපොලේ හුවමාරු කරලා ඒක පවරන්නත් පුළුවන්. දැන් ඉස්සර ඩෙට් මාකට්ස් වලට ඉච්චර ද්‍රවශීලතාවයක් තිබ්බේ නැහැ. ඒත් දැන් ගොඩාක් ඩෙට් ඉන්ස්ට්‍රුමන්ට්ස් අපේ බෝඩ් එකේ ගොඩක් ට්‍රේඩ් වෙන. බෝඩ් එක කියන්නේ ස්ටොක් මාකට් ට්‍රේඩ් වෙන බෝඩ් එකේම ඔය ඩෙට් සිකියුරිටිස් ගොඩාක් ට්‍රේඩිං වෙනවා. right එතකොට මට කල්පිරීම ගැන කියනකොට කොටස් වලට කල්පිරීමක් තියනවද? නෑ සර්. කොටස් වලට කල්පිරීමක් තියෙනවා. ඉතින් ඒක කවදා හරි විසුරුවා හරන දවසකට නැත්තම් බැංකුවක වගේ අපිට කියන්න බෑ ඒක කොහොමවත්. සාමාන්‍ය ලංකාවේ මාකට් එකේ බලපුවහම ගොඩක්ම ස්ටේබල් ස්ටොක් එකක් හැටියට ගන්න පුළුවන් බැංකු ස්ටොක්ස්, බැංකු වල කොටස්. ඒතර ඒකේ ද්‍රවශීලතාවය නෑ. ඇත්තටම කියනවා නම් කල්පිරණ තෙක් තියාගන්න දීලා සෙකන්ඩරි මාකට් එක නැත්තම් අන්න ඒකින්ද තමයි කොටස් වෙළඳපොළ කියන එක ගොඩාක්ම ක්‍රියාත්මක වෙන්නේ. දැන් සම්පත් බැංකුව, කමර්ෂල්, NTB, සෙලාන් ඒ වගේ ඕන බැංකුවක කොටස් ඔයගොල්ලන්ට ගන්නත් පුළුවන්. හැබැයි හෙට වුණත් අයින් වෙන්න පුළුවන් ඒකෙන්. අන්න ඒක තියෙන එක තමයි මේ උපකරණයක ද්‍රවශීලතාවය කියන්නේ. එතකොට ඒ පැවරීම හුවමාරු කිරීමේ හැකියාව තියෙනවා. නැත්තම් බැංකුවක කල්පිරීමක් නැත්තම්
ද්විතීක වෙළඳපොළක් නැතුව ඒකට මාකට් එකක් නැහැ. දැන් ඕගොල්ලන්ට කොච්චර හොඳයි කියලා කිව්වත් සම්පත් බැංකුව හරි කමර්ෂල් බැංක් වල හරි ෂෙයාර්ස් තියාගෙන ඉන්න කිව්වොත් ලයිෆ් ටයිම් ඉතින් ඒක සල්ලි කරගන්න බෑනේ. ඩිවිඩන්ඩ් එකක් හම්බ වෙනවා. ඩිවිඩන්ඩ් ගෙවන්න නැති කාලයක් ආවොත් ඒක එහෙමම එතන. හැබැයි ඒකට හොඳ ප්‍රයිස් එකක් දැන් ප්‍රයිස් එකක් තියෙන ප්‍රයිස් මූවමන්ට් වෙන්නේ අන්න ද්විතීක වෙළඳපොළ කියන එක හින්දා. රයිට් ඒකට තමයි ද්විතීක වෙළඳ නැත්නම් සෙකන්ඩරි මාකට් කියන එක බී වෙලා තියෙන්නේ. රයිට් එතෙන් එනකන් තේරුණා නේද? රයිට් එතකොට වෙළඳපොළ වර්ගීකරණය දැන් ඕක වෙළඳපොළ වෙදන්න පුළුවන් එක එක පදනම් තියෙනවා බේසිස් තියෙනවා ගොඩක් මේකත් අර මං කිව්වා වගේ අර ආයෝජන බැංකුකරුවෙකු වශයෙන් මේ සිද්ධි මේ අවස්ථාවලට උපදෙස් දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අහනවා ගොඩාක්ම වෙලාවට අනිවාර්ය වශයෙන්ම ප්‍රශ්න දෙක තුනක් වුණත් එන්න පුළුවන් ගොඩක්ම ඔයගොල්ලන් ලකී වුණොත්. ඒතර ඒකින් තමයි මං කිව්වේ ලකුණු 30ක 35ක වුණත් ලකුණු ප්‍රමාණයකට ප්‍රශ්න එනවා කියලා. ඒකෙදි මෙන්න මේ වර්ගීකරණය හරි වැදගත් වෙනවා. මොන වෙළඳපොළ වලද ඒ ආයෝජනය සිද්ධ කරන්න ඕනේ ඕගොල්ලන් ආයෝජන උපදේශනය දෙන්න ඕනේ කොයි විදිහටද කියන එකට. දැන් පළවෙනි වර්ගීකරණය ඕගොල්ලන් දානවා ප්‍රාග්ධන මුදල්. දිගු කාලීන සහ කෙටි කාලීන අරමුදල් මේ ගනුදෙනු වෙන වෙළඳපොළ කියන ඒ දෙවර්ගය තමයි මේ. ඒතර මුදල් වෙළඳපොළට අයිති භාණ්ඩාගාර බිල්පත් තමයි මූලික වශයෙන්. ඊට පස්සේ කෙටි කාලීන අනිකුත් බිල්පත් තැන්පතු සහතිකපත් කියනවා. වාණිජ්‍ය පත්‍රිකා කමර්ෂල් පේපර්ස් කියන එක කියනවා. ප්‍රාග්ධන වෙළඳපොළට මම කිව්වා කොටස් සහ ණය කර බැඳුම් කර ඒ වෙළඳපොළ වල තමයි ප්‍රාග්ධන වෙළඳපොළට අයිති වෙන්නේ. ප්‍රාථමික සහ ද්විතීක කියන එකේ අදහස කොහොමද? අරක ඕගොල්ලන් පොඩ ලියා ගන්නවා නම් කලිනුත් ලියාගත්තා නම් කමක් නැහැ. ඒ පේලියක් දෙකක් ලියා ගන්නවා නම් කමක් නැහැ. ඒතර මොකද්ද මේ ප්‍රාථමික වෙළඳපොළ? ද්විතීක වෙළඳපොළ මට කියන්න කවුරු හරි කියන්න බලන්න. මොකද්ද ප්‍රාථමික? ඒක ඇත්තටම දන්නේ නැද්ද? ඍජුවම ආයතනයට මුදල් ලැබෙන්නේ ප්‍රාථමික වෙළඳපොළේදී ද්විතීක වෙළඳපොළේදී තිබෙන සුරකුම්පත් වමාරු වෙනවා. තියෙන සුරකුම දැන් ඔක්කොම ඇග්‍රීඩ්ද ඔක්කොම දන්නවද ඒක? අනිත් අය ඉන්නවද කියලා මං ඉන්ඩිවිජුවලි අහන්නේ නැහැ. නමුත් ඉන්නව ඇති කියලා හිතනවා ලයිව්. රයිට්? එතකොට ප්‍රාථමික වෙළඳපොළ මං එතකොට මේ අරුණ කියන එක ස්ටෑන්ඩඩ් එකක් විදිහට ගන්නවා. දැන් ඕගොල්ලන් ඒක දන්නවා කියලා හිතනවා එතකොට. රයිට්? ප්‍රාථමික වෙළඳපොළ කියන්නේ කොටසක් නම් සමාගම පළමු වරට කොටස් නිකුත් කිරීම වෙළඳපොළට කොටස් නිකුත් කිරීම සිදු කරන අවස්ථාව තමයි ප්‍රාථමික වෙළඳපොළ කියන්නේ. right? ප්‍රාථමික වෙළඳපොළෙන් පස්සේ ඒ කොටස් හෝ ණය කර අනෙකුත් ගනුදෙනුවන් කරුවන් අතර හුවමාරු වෙන වෙළඳපොළ තමයි ද්විතීක වෙළඳපොළ කියලා කියන්නේ. එතකොට ඕකේ මූලික ලක්ෂණ දෙක මූලික වෙනස්කම මොකද්ද? ප්‍රාථමික වෙළඳපොළේ විතරමයි සමාගමට මුදල් ගලා යෑමක් සිද්ධ වෙන්නේ. ප්‍රයිමරි මාකට් එක කියන්නේ ඉනිෂියල් ඉෂුව එක නැත්නම් IPO එක කියලා හඳුන්වන්න පුළුවන්. ඒකෙදි විතරයි සමාගමට මුදල් ගලා එන්නේ. දැන් උදාහරණයකට ABC කියන සමාගම ගත්තොත්
නිකුත් කිරීම කරොත් ඒ පළවෙනි නිකුත් කිරීමෙන් විතරයි මේගොල්ලන්ට එන්නේ. ඊට අමතරව වෙන එකම එක රයිට් ඉෂුව එක නැත්තම් හිමිකම් නිකුතු කියන එක අපි පස්සේ කතා කරනවා. හිමිකම් නිකුතුවෙන් විතරයි. හිමිකම් නිකුතුව දැනට වෙළඳපළ යන ප්‍රයිස් එකට වඩා අඩු ප්‍රයිස් එකට ඉන්න කොටස් හිමියොන්ට දෙන අවස්ථාවක්, කොටස් නිකුත් කරන අවස්ථාවක්. ඒ ඇරෙන්න ප්‍රාථමික වෙළඳපොලේ මූලික නිකුතුවෙන් විතරයි ඒකට සල්ලි එන්නේ. ඒකට තමයි ආයෝජන බැංකුව උපදෙස් දෙන්නේ. එතකොට ඒකෙන් එන බිලියන් එක හරි දෙක හරි ඒක ප්‍රාථමික වෙළඳපොළ. ඒකෙන් තමයි සමාගමට මුදල්. ඉතින් පස්සේ කොටස් වෙළඳපොළ තුල වෙන කිසිම ගනුදෙනුවකින් සමාගමට එන්නේ නැහැ. සමාගමේ කොටසක් වෙළඳ මිලක් ඒක මිල මේ මිලකට ඒක ට්‍රේඩ් වෙනවා, ගනුදෙනු වෙනවා. ඒත් ඒකේ ඉන්න ගනුදෙනු කරුවන් අතර විතරයි. හරි, ඒකෙන් සමාගමට මුදලක් යන්නේ. ආය සමාගමට මුදල් ඕන නම් ආපහු ඒගොල්ලන් අතරමැදි නිකුතුවක් නැත්තම් ඉන්ටර්මීඩියට් ඒ ඉෂුව එකක් කරන්න ඕනේ, නැත්තම් රයිට් ඉෂුව එකක් කරන්න ඕනේ. රයිට්, ඒක තමයි ප්‍රාථමික ද්විතීයික වෙළඳපොළ. රජය කියන්නේ රජයට හා රජයේ දෙපාර්තමේන්තු සංස්ථාවලට අදාළව නිකුත් කරන වෙළඳපොළ සහ ඒ ගනුදෙනු වල වෙළඳපොළ. ඒක ලංකාවේ අරමුදල් ගොඩාක්ම ඉන්ඩිවිජුවල් ඉන්වෙස්ටර්ස්ලා ආයෝජනය කරන අඩුයි. ගොඩක්ම ප්‍රයිවට් බැංක්ස්, ප්‍රයිවට් කම්පැනිස් මේ එතනින් ගියාම මේ අරමුදල්, ඒ කියන්නේ රක්ෂණ අරමුදල්, EPF ETF ඒ වගේ අය තමයි රජයේ සුරකුම්පත්වල ආයෝජනය කරන්නේ. ආය ෆොරිනර්ස්ලා, ඒ කියන්නේ පිටරට ආයෝජන, විදේශ ආයෝජන ගොඩක් රජයේ සුරකුම්පත්වල ආයෝජනය සිද්ධ කරනවා. මේ දවස්වල ඕගලන්ට ඒක අහන්න හම්බ වෙනවනේ. එතකොට අනිත් එක රාජ්‍ය නොවන කියන්නේ ඔක්කොම පෞද්ගලික සුරකුම්පත්. පෞද්ගලික කියන්නේ සමාගම් වලින් දෙන කෝපරේට් bonds, debentures, shares ඒ ඔක්කොමයි. එතකොට මේ එක ක්ලාසිෆිකේෂන් එක කියන්නේ වර්ගීකරණයේ බෙදන්න පුළුවන් අපි පදනම් 4ක් මෙතන කතා කරා. sorry 3ක් කතා කළා. ඒතකොට ඒ තුනේ ඕගොල්ලන්ට මික්ස් එකක් ඕගොල්ලන්ට හදාගන්න පුළුවන්. right, ඒ වෙනකන් ඕගොල්ලන්ට මං හිතන්නේ තේරුණා. ඊට පස්සේ අපිට ලොකු පාඩමක් එන්නේ. අපි මේක පොඩි ප්‍රමාණයක් කරලා අපි අද සෙෂන් එක නවත්තමු. මේ හරියක් විතර ගිහිල්ලා. ඒතර මොකද්ද බැඳුම් කරයක් කියන්නේ? දිගු කාලීන ණය බැඳීමක්. කට යටත් කරලා එක් පාර්ශවයක් වෙනත් පාර්ශවයකට දෙන ණය ලියවිල්ලක්. ඒක රාජ්‍ය බැඳුම් කරයක් වෙන්න පුළුවන්. පෞද්ගලික අංශයේ කෝපරේට් බොන්ඩ් එක නැත්තම් පෞද්ගලික ආයතනයක සමාගමකට සමාගම් බැඳුම් කරයක් විදියටත් වෙන්න පුළුවන්. right, ඒතර ඒ බැඳුම් කර කියලා නෑ. ඒකටත් මේ ප්‍රාරක්ෂකයෙකු කියන ඒ සර්විස් එක තියෙනවා. ඒ කියන්නේ ප්‍රාරක්ෂකයෙක් කොටස් නිකුතුවකටත් වෙන්න පුළුවන්, බැඳුම් කර නිකුතුවකටත් වෙන්න පුළුවන්. ඒතර ප්‍රාරක්ෂකයෙක් කියන්නේ කවුද? ඒ නිකුත් කිරීම සම්පූර්ණ වශයෙන්ම සිද්ධ වෙනවා කියලා සහතික කරන තුන්වෙනි පාර්ශවයක්. රක්ෂකයෙක්, ඒ කියන්නේ ඒ බැඳුම් කර නිකුතුව 100%ක් මිලියන 100ක නිකුතුවක් නම් ඒ 100ම සමාගමට ලැබෙනවා කියන සහතිකය දෙන තුන්වෙනි පාර්ශවයක්. හරි, ඒතකොට ඒ අන්ඩර්රයිටර් නැත්නම් ප්‍රාරක්ෂකයා ඒකට යම් කිසි ගාස්තුවක් අය කරනවා. ඒතකොට ඒක බැඳුම් කරේට කොටස් වලට දෙකටම වෙන්න පුළුවන්. right, එතකොට ඒකේ බැඳුම් කර කොටස් දෙකයි. රජයේ ආයතන හෝ පෞද්ගලික සමාගම් වලින් නිකුත් කරන බැඳුම් කර වෙන්න පුළුවන්. එතකොට යම් කිසි අවස්ථාවක දැන් අද දවස ගත්තොත් අද ඔය බැඳුම් කර දෙකේ වැඩි රේට් එකක් දෙන්නේ කවුරුද? සමාගම්ද රජයේ ආයතන?
කවුද දෙන්නේ? ඒකෙදි දෙන්නේ පෞද්ගලික සමාගම් තමා වැඩි ප්‍රතිශතයක් දෙන්නේ. ඇයි? රජය secure. ඒ කියන්නේ ආරක්ෂාකාරී බව වැඩි. එතකොට ඒගොල්ලන් ගෙවන මුදල අඩුයි. මොකද ඒකේ රිස්ක් එක අඩුයි. අවදානම අඩුයි. එතකොට ඒ ගෙවන percentage එක අඩුයි. right? එතකොට පෞද්ගලික සමාගම ඊට වඩා වැඩි ගාණක් දෙන්න ඕනේ. හැබැයි පෞද්ගලික සමාගම් අතරුනුත් grades තියෙනවා. එක එක grades තියෙනවා. ලොකු grade හොඳ grade එකක් නම් ඒගොල්ලන් ගෙවන percentage එක අඩුයි. සාමාන්‍යයෙන් low grade සමාගමකින් මූල්‍ය ආයතනයකින් නිකුත් කරන බැඳුම් කරයකට වඩා. right? ඊට පස්සේ පොදු ප්‍රශ්නයක් තියෙනවා මේ මොකද්ද මේ බැඳුම් කරයි ණය කරයි අතර තියෙන වෙනස කියලා. සාමාන්‍ය බැඳුම් කරයක් සාමාන්‍ය බැඳුම් කරයක් නිකුත් කිරීම සිද්ධ කරන්නේ යම් කිසි අපසුරකුම්පතකට සාපේක්ෂව. ඒ කියන්නේ මොකක් හරි ඇපයක් මත තමයි බැඳුම් කරයක් නිකුත් කිරීම සිද්ධ කරන්නේ. හැබැයි ණය කර සම්පූර්ණයෙන්ම ඒකේ ණය කර නිකුතුවේ ඒ ගැරන්ටි එක ඒ සහතික කිරීම සිද්ධ කරන්නේ සමාගමේ කාර්යක්ෂමතාවය මත. ඒක තමයි බැඳුම් කරයි ණය කරයි අතර තියෙන මූලිකම වෙනස. right? ඒක මං හිතනවා තේරුම් යන්න ඇති කියලා. පොඩි සටහනකුත් ඒකේ ලියාගන්න. බැඳුම් කරයක් කියන්නේ යම් කිසි වත්කමක් හෝ තුන්වෙනි පාර්ශවීය සහතිකයක් මත නිකුත් කරන ණය ලියවිල්ල. මං කියන්නේ මේ පොදු වෙනස කියන්නේ ওই දෙක අතර පොදු වෙනස. ඒ වගේම unsecured බැඳුම් කර නැත්තම් unsecured bonds උත් තියෙනවා. ඒ කියන්නේ ඒ security එකක් නැති ඒවත් ඒ වගේම security එකක් තියෙන ණය කරක් තියෙනවා. නමුත් ඒකේ පොදුවේ තියෙන ඒ දෙක අතර තියෙන වෙනස තමයි මං කිව්වේ බැඳුම් කරේ යම්කිසි වත්කමක් හෝ තෙවන පාර්ශවීය ඇපයක් මත නිකුත් කරන්නේ. ඒ කියන්නේ ඒක බැක් වෙලා තියෙන්නේ, ඒක සහතික වෙලා තියෙන්නේ සමාගම සතුව තියෙන වත්කම. නමුත් ණය කරේකට සහතික වෙලා තියෙන්නේ සමාගමේ ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ ණය කර ගොඩාක්ම නිකුත් කිරීම සිද්ධ කරන්නේ හොඳ නමක් තියෙන හොඳ ක්‍රියාකාරීත්වයක් තියෙන හොඳ මූල්‍ය පාලනයක් තියෙන ආයතන. ඒතොර ඒ ආයතනවල ඒ හොඳ මූල්‍ය පාලනය තමයි ඇපයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ ණය කර නිකුතුවකදී. right? ඒක තමයි මූලිකම වෙනස. හොඳට මතක තියාගන්න. ඒක අර ඕගොල්ලන් නැත පැටලෙනවා. මේක බොහොම කිට්ටුව යන්නේ බැඳුම් කර ණය කර එක ගණනය කිරීමුත් ඒකේ ලක්ෂණත් යන්නේ ගොඩාක් එක ළඟින්. එතකොට ආපහු බැඳුම් කරේට આવොත් බැඳුම් කරේ සාමාන්‍ය කොටස් වලින් වෙනස් වෙන පදනම මොකක්ද කියලා අපි මෙතන ඉඳන් එන සතියේ කරමු. ඊට පස්සේ තියෙනවා බැඳුම් කර නිකුත් ක්‍රියාවලිය. මේක ගොඩාක්ම ඉම්පෝර්ටන්ට් මේ ඒරියා එක. ඊට පස්සේ බැඳුම් කර secondary market ද්විතීක වෙළඳපොලේ ගනුදෙනු වෙන ආකාරය ඒ initial issue එක වෙන හැටි ඊට පස්සේ ක්‍රියාවලිය ඊට පස්සේ මොන මොන තත්ත්වයන් උඩද ඒ නිකුත් කිරීම වෙනස් වෙන්නේ සහ ඊට පස්සේ බැඳුම් කර ගණනය කිරීම කියන කොටස. ඒක ගොඩක්ම ඉම්පෝර්ටන්ට් හැම වාරෙදිම වගේ ප්‍රශ්න කරන ඒරියා එකක්. ඒක එන සතියේ අපි කරමු. දැන් මං එක විනාඩියක් ඔයගලන්ට දෙන්නම් මොනවා හරි ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අකිල ඔය කට්ටියක් ඉන්නවා ඔයගලන් අහන්න මොනවා හරි තියෙනවා.